2020 ඕලෙවල් ගණිත ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස. ඉතින් ඔයාලා ඒක බලලා ඔයාලගේ වැරදි නිවැරදි කරගෙන ඒ වගේම මාක්ස් දුන්න විදිහත් ඔයාලට පෙන්නුවා. ඒකෙන් ඔයාලා මාක්ස් දාගෙන ඒකෙදි ඔයාලගේ ප්‍රගතිය වර්ධනය කරන ගන්නවා වගේම මම කාලය ගැනත් ඔයාලට කියලා දුන්නා. කාලය කළමනාකරණය කරගත්තා කියලාත් මම හිතනවා. අද මම ඔයාලට ගෙනාවේ ඒ පේපර් එකේම දෙවෙනි කොටස. ඉතින් ඔයාලට ඒ පේපර් එක කරන්න කලින් description box එකේ තියෙන පේපර් එක හොඳට කරලා ටයිම් තියලා කරලා ඔයාලට පුළුවන් මේ සාකච්ඡාවත් එක්ක සම්බන්ධ වෙලා ඔයාලගේ ලකුණු කොයි වගේ තත්ත්වයකද තියෙන්නේ කියලා බලා ගන්න. ඉතින් ඔයාලා එහෙනම් ඒ විදිහටම කරයි කියලා මම හිතනවා. අපි එහෙනම් සාකච්ඡාව දැන් බලමු. හරි. දැන් ඇත්තටම අපේ මේ සාකච්ඡාවට යන්න කලින් මම ඔයාලට ෆස්ට් පේපර් එකේ කාල කළමනාකරණය වෙන විදිය ගැන කියලා දුන්නා. ඇත්තටම අපි කාලය කොහොමද කළමනාකරණය කරගන්න ඕනේ කියලා වැදගත් මේක ගණන් හදන්නත් කලින්. හරි බලමු කොහොමද වෙන්නේ කියලා. දැන් මම මේ වෙලාවේදී ඔයාලට කියලා දෙන්නේ 2020 පේපර් එකේ දෙවනි කොටසේ A සහ B කියන එකනේ. හරි. දැන් එතකොට ඇත්තටම කිව්වොත් දෙවනි කොටසේ අපිට තියෙනවා කොටස් දෙකක්. A B කියලා කොටස් දෙකක්. තව දෙයක් තමයි මේ දෙවනි කොටසට කාලය ලැබෙනවා පැය 3ක්. පැය 3 කියන්නේ ඇත්තටම විනාඩි 180ක්. හරිද? එතකොට මේ විනාඩි 180ෙන් ඔයාලට අපි දන්නවා අපිට දැන් O level paper එක second paper එක වෙලාවකට දෙන්න. එතකොට මේ වෙලාව තුල මේ පැය 3 තුල මේ දෙකම ඉතාමත් නිවැරදිව කරන්න ඕනේ. අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. ඇත්තටම A සහ B කියන කොටස් දෙකක් තියෙනවා. ඔයාලා දන්නවා A කොටස කරන්න ඕනේ ප්‍රශ්න 5ක්. B කොටසින් කරන්න ඕනේ ප්‍රශ්න 5ක්. එතකොට ඔක්කොම දන්නවා ප්‍රශ්න එතන හැදෙනවා ප්‍රශ්න 10ක්. ප්‍රශ්න 10ක් නේ. එතකොට මම මේ කියන විදිහට කරොත් ඔයාලට ලොකු ප්‍රගතියකට යන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් මේ ප්‍රශ්න 10 එක ප්‍රශ්නයකට අපි කාලය විනාඩි 15. මේ කියන විනාඩි 15 ඇත්තටම උපරිම අගය කරගත්තොත් තමයි ගොඩක්ම හොඳ. එතකොට ඇත්තටම කිව්වොත් එතනදී එහෙනම් දැන් ප්‍රශ්න 10 එක ප්‍රශ්නයකට විනාඩි 15ක් යෙදුවොත් ඔයාලා දන්නවා ප්‍රශ්න 10ට යනකොට විනාඩි 150යි. අපිට තියෙන විනාඩි 180න් 150ක් තුල ඉවර කරගන්න පුළුවන් කියන්නේ පැය භාගයක්ම තියෙනවා අපේ කරපු පේපර් එක කොහොමද හරිද වැරදිද කියලා බලන්න. එතකොට මේ පැය භාගය තුල ඔයාලට A කොටස සහ B කොටස කියන දෙකේම සියලුම ප්‍රශ්න 10ම එකින් එකට බලලා තමන්ගේ වැරදි හදාගෙන කොහොමද ඒක වෙන්නේ කියලා බලලා ඒ පැය භාගය තුල හරියටම කරගත් සමහර වෙලාවට ඔයාලට සාකච්ඡා කරනකොට අතරම පේන්නේ එක ප්‍රශ්නයක් වැරදුනොත් ඒක නිසා දැන් අපි හිතමු එක කොටස එක කියන ප්‍රශ්නේ දෙවෙනි කොටසට යම් උත්තරයක් එනවා. ඒ උත්තරේ වැරදුනොත් ඒක ආශ්‍රයෙන් තුන්වෙනි කොටසත් හැදෙන්නේ. ඒකත් වර්ධිනවා. ඉතින් ওই විදිහට චූටි වැරද්දක් වුණොත් තනිකර ඒක වර්ධිනවා. ඉතින් ඒ නිසා හොඳම දේ තමයි මේ විදිහට කාල කළමනාකරණය කරගෙන ඔයාලා මේ පේපර් එකට මුහුණ දෙන එක. ඒ වගේම තමයි ලකුණු. ලකුණු ගැන ගත්තොත් ලකුණු A කොටසට සහ B කොටසට එක ප්‍රශ්නයකට ලකුණු ලැබෙනවා ලකුණු 10ක්. එතකොට මේ ලකුණු 10 කොහොමද ලැබෙන්නේ කියලා මම මගේ සාකච්ඡාව ඇතුලේ කරනවා. ඉතින් ඔයාලට තියෙන්නේ මේ සාකච්ඡාව බලන්න කලින් මම කලින් කිව්වා පේපර් එක බලලා ඒක හොඳට ටයිම් මේ විදිහටම ටයිම් කරලා මගේ සාකච්ඡාවත් එක්ක එකතු වෙන්න පුළුවන්. හරි. එහෙනම් අපි දෙවෙනි කොටසේ A කොටසට අදාළව තියෙන ප්‍රශ්නෙන් වලින් පළවෙනි ප්‍රශ්න බලමු. පළවෙනි ප්‍රශ්නේ කියලා කියන්නේ අමල් 112ක වාර්ෂික සුළු පොලියට බැංකුවකින් රුපියල් 50000ක් වර්ෂ දෙකක් සඳහා ණයට ගනී. අපි ඉස්සල්ලාම මේ කියලා තියෙන දේවල් අපි සටහන් කරගෙන ඉමු. එතකොට ඔයාලට ලේසි පල්ලහැට තියෙන කොටස් වලට මුහුණ දෙන්න. හරි. එතකොට එතනදී ඒ කියන අරගෙන තියෙන්නේ රුපියල් 50000ක් 112ක වාර්ෂික එක වර්ෂයකට තමයි 112. එතකොට වර්ෂ දෙකකට තමයි අරගෙන තියෙන්නේ. හරි. පළවෙනි කොටසෙන් අහන්නේ ඔහු එම වර්ෂ දෙක සඳහා ගෙවිය යුතු මුළු පොලී මුදල වර්ෂ දෙක සඳහාම. පළවෙනි ප්‍රශ්නේ කොහොමද ඉතල හදන්නේ? මෙතනදී 50000යින් අපේ ගාණ ණය මුදල. එතකොට මේ 50000න් 100
12ක් තමයි අපේ ණය ප්‍රතිශතය තිබ්බේ. ඒක අවුරුදු 2 නිසා 2කින් වැඩි කරනවා. එතකොට මේ දෙක එහෙනම් මෙතනදී හැදෙනවා ඇත්තටම 6000ක් 6000 දෙකෙන් වැඩි වුණාට පස්සේ එතනදී 12000ක් හැදෙනවා. අපි බලමු දෙවැනි ප්‍රශ්නේ. අමලහු ලබාගත් ණය මුදල 15%ක වාර්ෂික වැල් පොලියක් ගෙවන ස්ථාවර තැන්පත් ගිණුමක අවුරුදු 2ක් සඳහා තැන්පත් කරයි. දැන් මෙතන හරිම වැදගත්. මේකේ නා තැන්පත් කරන්නේ සාමාන්‍ය පොලියක් දෙන තැන මේ වැල් පොලියක්. ඒ සාමාන්‍ය පොලිය සහ වැල් පොලිය අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒක ඔයාලට නිකන් හරි මිස් වුණොත් ඊළඟ කොටස වරදින්න පුළුවන්. හරි. එතකොට දැන් මෙතන පිටලා යා මේ තැන්පත් කරලා තියෙන්නේ 15%ක. ඒකේ අවුරුදු 2ක්. හරි. දෙවන වර්ෂයේ ආරම්භයේ මෙම ගිණුම ඇති මුදල මෙන්න මෙතනත් ගොඩක් කාට වර්ධින තැනක්. මෙතන දෙවන වර්ෂයේ කියපු හැටි මොකද කරන්නේ? අවුරුදු 2කට හදනවා. නමුත් මෙතනදී දෙවන වර්ෂයේ ආරම්භය කියන වචනේ හොඳට වැදගත්. එතකොට මේක හදන්නේ ආරම්භය නිසා දැන් අපි සාමාන්‍ය කොහොමද අපි අනිත් එක මෙයාලා අහන්නේ ආරම්භයේ මුළු මුදල. ආරම්භයේ පොලිය විතරක් නෙවෙයි. පොලිය නම් අපිට කෙලින්ම ගන්න පුළුවන් මේ 50000න් 100ට පොලිය විතරක් නම් අපි ගන්න 15. නමුත් මෙතන පොලිය විතරක් නෙමෙයි එයාලා කියලා දෙන්නේ මුළු මුදල. එතකොට මෙතනදී 115ක් කියලා ගත්තට පස්සේ තමයි අපිට මුළු මුදල එන්නේ. ඒ වගේම දෙවන වර්ෂයේ ආරම්භය. දෙවන වර්ෂයේ ආරම්භය කියන්නේ ඔයාලට තේරෙනවා පළවෙනි වර්ෂෙට විතරයි අපි පොලිය හදන්නේ. හරි. එතකොට උත්තර එනවා මෙතනදී 115 මෙතන බිඳු දෙකක් දාගත්තා. එතකොට 505යි 2යි 5වරක් එක 5යි 2යි 7යි 5වරක් එක 5යි. එතන දෙන්නේ මේ වගේ ගානක්. තමයි එතන. හැබැයි ඒකේ ඒ වගේ තමයි එන්නේ. ඒක ආරම්භයේ ගාන විතරයි. හරි. ඒකයි ඒක මෙහෙම හැදුවේ. දැන් මේ වැල් පොලිය කියන කතාව ඇත්තටම මේ කොටසට ප්‍රශ්නයක් නැහැ. මොකද ආරම්භය කියලා අහලා තිබුණ නිසා. තුන්වෙනි කොටසට තමයි ඒක බලපාන්නේ. තුන්වෙනි කොටසෙන් අහලා තියෙන්නේ වර්ෂ 2 අවසානයේ ඔහුගේ ස්ථාවර තැන්පත් ගිණුමේ ඇති මුළු මුදල ලබාගෙන බැංකුවේ ණය මුදල හා පොලිය ගෙවා නිදහස් වේ. මොකද කරලා තියෙන්නේ? අන්තිමට දැන් මේ විදිහට තැන්පත් කරපු බැංකුවේ එයා අවුරුදු 2ක් අවසානයේ ඒ බැංකුවේ තිබ්බ සල්ලි ටික අරගෙන එයා අර කලින්ම ගත්ත ණය මුදල ගෙවලා එකෙන් නිදහස් වුණා. එහෙම තමයි මෙතනදී වෙලා තියෙන්නේ. මෙයාලා කියන්නේ එහෙම වුණා නම් දැන් ඔහු ළඟ රුපියල් 4000කට වැඩි මුදලක් ඉතිරි වෙන බව තමයි පෙන්වන්න තියෙන්නේ. හරි. දැන් ඇත්තටම මේකට තමයි මේ වැල් පොලිය කියන තීරික ගොඩක්ම වැදගත් වෙන්නේ. හරි. අපි ඉස්සෙල්ලාම බලමු මෙයාට අවුරුදු 2 අවසානයේදී එයාට ලැබෙන මුදල කීයද කියලා. ඇත්තටම කිව්වොත් දැන් මේක ඇහුවේ හැදුවේ අපි ඇත්තටම එක අවුරුද්දකට. අපි කෙලින්ම හදමු. කෙලින්ම හදනවා කියනකොට මෙතනදී ඔයාලා එකක් කියලා දෙන්නම්. 50000නේ අපේ මුදල. එතකොට 100ට 115 කියන්නේ එක අවුරුද්දකට මේක වැල් පොලිය නිසා නැවතත් අපි ඒක වැඩි කරනවා. අන්න එතනදී තමයි අපිට වර්ෂ 2 අවසානයේදීම මුදල ලැබෙන්නේ. හරි. අපි බලමු. ඒකයි මෙතන දැන් අත්‍තරම් කිව්වොත් මේ ගානම් මේක වැඩි කරන්න තිබ්බ නමුත් මම තියරි එකත් එකම තමයි මෙතනදී කියලා දුන්නේ. හරි. අපි බලමු. එතකොට බිංදු 4ටම මේව කැපෙනවානේ. 115 ගුණ කරලා 5ෙන් වැඩි කරනවා. එතකොට 115 ගුණ කරාම මේ ගානක් එන්නේ. එතකොට ඒ ගාන නැවතත් 5ෙන් ගුණ කරන්න ඕනේ. එතකොට 5ෙන් ගුණ කරාම එතන රුපියල් 5යි 5වරක් දෙක 10යි කිරි 5වරක් දෙක 16යි එකක් ඉතිරි 5වරක් එක 5යි එකයි 6යි. හරි. ඔන්න මේ වගේ ගානක් තමයි යාලට එයාට
අවුරුදු දෙක අවසානයේදී ලැබෙන්නේ. දැන් ඇත්තටම සමහර ළමයින්ට අර දෙවෙනි කොටස දෙවන වර්ෂයේ අවසානයේ කියලා හිතලා මෙන්න මේ උත්තරේ ගන්න පුළුවන්. නමුත් ඒක වැරදි. ඒක හොඳට කියවන්න ඕනේ. එතකොට මෙතනදී එන්නේ ඇත්තටම මේ ගාන අපි නැතුනේ නෑ. මේක තමයි යා බැංකුවෙන් ගත්ත මුදල. හරි. ඇත්තටම කිව්වොත් අපි දැන් බලන්න ඕනේ යාළගේ තියෙන මුදල කීයද කියලා. එයාලගේ දැන් මේ 66165 තමයි යාළගේ තියෙන මුදල දැන්. එයා එතකොට එයාට තියෙන එයා ගෙවන්න ඕනේ ගාන තමයි අපි දැන් බලන්නේ. ඇත්තටම කිව්වොත් පළවෙනි කොටසේ 50000ක් තමයි එයා ගත්තේ. අපි බලමු ණය මුදල. එයා දැන් එයාගේ ඇත්තටම ණය මුදල කීයද? මෙතන තියෙන 50000යි ඒ 50000ට එකතු කරන්න ඕනේ එයාට ආපු පොලිය. එතන දෙනවා 12000. එතකොට එතන උත්තරේ මේ දෙක රුපියල් 62000ක් තමයි එන්නේ. ඕකනේ. හැබැයි යාලා අහන්නේ මොකද්ද? දැන් ඇත්තටම යාළගේ මෙච්චරක් තියෙනවා. මෙයාගේ ණය මුදල මෙච්චරයි. එහෙනම් එයාලගේ ඉතුරු ඉන්න මුදල කීයද කියලා අහන්නේ. අපි එතනදි කරන්නේ ඉතුරු මුදල. ඉතුරු මුදල හොයන්න මොකද කරන්නේ? මේ ගානේ මේ ගාන අඩු කරනවා. 66125න් අඩු කරනවා 62000ක්. එතනදී උත්තරේ එනවා 66000 අපි 66000න් 62000ක් අඩු කරාම එතන 4000ක් එනවා. එතන කෙලින්ම එනවා 4125. ඒ කියන්නේ කීයද? එහෙනම් අපිට යටින් අපිට නිගමනය ලියන්න පුළුවන් මේකෙන් අපි ආපු නිගමනය තමයි රුපියල් 4000ට වඩා වැඩි. හරි. ඒක තමයි මේ කොටස හදන විදිහ. හරි. අපි එහෙනම් බලමු ලකුණු හිමිවෙන්නේ කොහොමද කියලා. ඔයාලා දන්නවා මේකේ හැම ප්‍රශ්නෙටම ලකුණු 10ක් හිමි වෙනවා. හරි. අපි බලමු පළවෙනි කොටසට ඔයාලට මේ පළවෙනි කොටසේ මේ උත්තරය ගන්නට හිමි වෙනවා ලකුණු 3ක්. ඊළඟට දෙවෙනි කොටසට ඒකෙදි මෙතන දෙවෙනි කොටසට උත්තරේ ලැබෙන ලකුණු 2ක්. ඊළඟට මෙතනදී දැන් මේක මුළු එකනේ. එතකොට මේ තුන හැදෙන විදිය මම ඔයාලට කියලා දෙන්නම්. මෙතනදී උත්තරේට මෙතන පිළිතුරට මම මෙහෙමම කියන්නම්කෝ. මුළු ඉඳන්ම එකතුවක් හදන්න නැතුව මම කියන්න කෙලින්ම. මෙතනදී මේ 112 ගත්තට එක ලකුණක් හිමි වෙනවා. ඒක දෙකෙන් ගුණ කරාට තව ලකුණක්. පිළිතුරට තව ලකුණක්. ඒ විදිහට තමයි එතන. ඊළඟට දෙවෙනි එකේ මෙන්න මෙතන මේ කියන කෑල්ල ගත්තට ලකුණක්. උත්තරේට ලකුණක්. එහෙනම් හිමි වෙනවා. ඊට පස්සේ ඊළඟ කොටසේ දැන් මෙතන තුන්වෙනි එකේ මෙතන හැදුනා 5ක්. හරි. ඊළඟ එකේ තුන්වෙනි කොටසේ හැදෙන්නේ ඇත්තටම වසර දෙක අවසානයේ දැන් ඔයාලා දැන් මෙතන හදාගත්තා. එතනදී මෙතන මේ කියන මේ කොටසට එකක්. ඊට පස්සේ මේකට තව එකක්. ඊළඟට මෙතනදී මේ කියන 62000 මේක ගත්තට එකක්. 4125 ගත්තට තව එකක්. ඊළඟට අවසානයේ මම ඔයාලට කිව්වා නිගමනයක් ලියන්න කියලා. එතනට එක ලකුණක් ලැබෙනවා. මෙතනදී අපි නිගමනය ලියුවට තව එක ලකුණක් ලැබෙනවා. ඒතර 1 2 3 4 5 6 7 8 9 10. ওই විදිහට තමයි පළවෙනි කොටසේ ලකුණු හිමි වෙන්නේ. හරි. අපි එහෙනම් දෙවෙනි ප්‍රශ්නට යමු. ඒ දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රස්තාරයක්. දෙවෙනි ප්‍රශ්නේදී දැන් ඔයාලට තියෙනවා එතනදී ශ්‍රිතයක්, වර්ගජ ශ්‍රිතයක් අපි ඒක ලියාගමු. y සමානයි x වර්ග ධන 2x ඍණ 2. ඒතර මේක තමයි වර්ගජ ශ්‍රිතය. ඒකේ ප්‍රාන්තරය දීලා තියෙන යාලා ඍණ 4 හරි මම මේ ප්‍රාන්තරය ගැන ඔයාලට කියලා දෙන්නම්. ප්‍රාන්තරයෙන් කියන්නේ මේ ඍණ 4යි ධන
ධන 2යි. එතකොට ඍණ 4යි ධන 2යි අතර විතරයි එයාගේ පරාසය තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ප්‍රස්ථාරය අඳින්න නිතරම අපිට තියෙන්නේ. එතකොට මේ අතර විතරයි අපිට ප්‍රස්ථාරය අඳින්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතන මේ අසමානතාවයක් මෙතන තියෙන්නේ. මෙතනදී මේ අසමානතාවය ගත්තොත් මෙන්න මේ අසමානතාවයයි මේ අසමානතා දෙකක් තියෙන්නේ. මෙතනදී කියන්නේ මොකක්ද? මම මෙතන පොඩි තියරි එකක් ඔයාලට මේ පැත්තෙන් කියලා දෙන්නම්. දැන් අපි සංඛ්‍යා රේඛාවක් ගැන කතා කරොත් මෙතන බිඳුව තියෙන්නේ x අක්ෂයනේ. මේක x. එතකොට මෙතනදී අපි හිතුව මෙහා ඍණ 4 මේක ධන 2 කියලා. එතකොට දැන් අපි මේ අතර මොකක් හරි අඳින්න කිව්වොත් මෙහෙම මාක් කරොත් මේකෙදි මේ මෙහෙම සමාන මේකත් එක්ක සමාන කැලේ මොකක්ද අදහස් වෙන්නේ? මේක පාට වෙනවා. ඔය විදිහට පාට වෙනවා. ඔක සමාන නැත්තම් එහෙම පාට කරන්නේ නැහැ. හරි මම මේක පොඩි තියර එකක් ඔයාලට එතනදී පැහැදිලි කරේ. හරි බලමු දැන් ගාන. ඒ ගානේදී ඔයාලට තියෙන්නේ පළවෙනි කොටස x සමාන 1 වෙන විට y කියලාගෙන පොඩි වගුවක් තියලා තියෙනවනේ. හරි මම උත්තරේ කෙලින්ම ගන්නම්. මෙතනදී x සමාන 1 වන විට x සමාන 1 වන විට හරි බලමු. x සමාන 1 වන විට කියන්නේ මොකක්ද? මේකෙදි x වලට 1 ආදේශ කරගන්න තියෙන්නේ. x වෙනුවට එතකොට 1 වර්ගය ධන 2 වැඩි කිරීම 1 ඍණ 2 1යි 2යි ඍණ 2යි කියන්නේ මේ ධන දෙකට මේ ඍණ 2 කැපුණා. එතනදී 1යි. ඊළඟට දෙවෙනි කොටස සම්මත අක්ෂ පද්ධතිය සහ සුදුසු පරිමාණයක් යොදා ගනිමින් අපිට තියෙන මේ ප්‍රස්ථාරය අඳින්න. ඔයාලට මේ එක්සෑම් එකේදී දෙනවනේ ප්‍රස්ථාර කියන්නේ කඩදාසියක් දෙනවනේ ඒකෙන් තමයි අඳින්න තියෙන්නේ. හරි එතකොට මම මේක අඳින්න පටන් ගන්නම්. දැන් අපිට පරාසයක් කියලා දීලා තියෙනවා මේ පරාසය. මේ පරාසය තමයි අපිට ගන්න ඕනේ. හරි. දැන් තව දෙයක් තමයි දැන් මෙතන ප්‍රස්ථාරය අඳින නිසා මම මේ graph එකක් අඳිනවා. දැන් ඍණ 4නේ. ඍණ 4 ඍණ 3 ඍණ 2 ඍණ 1 බිඳුව 1 2 හරි. මම මුල් ටික කරන y වල තියෙන 6 1 ඍණ 2 ඍණ 3 ඍණ 2 6 හරි. මේක එතකොට මේක තමයි අපෙන් ඇහුවේ. මම මේක ඔයාලට වෙනම මාක් කරලා දෙන්නම්. මෙතනදී එතකොට අපි දෙන්නේ 1. ඔක තමයි අපේ උත්තරේ. හරි. බලන්න ප්‍රස්තාවය අදින විදිහ x කණ්ඩායම x ටික පැදෙන්නේ මේක. අතරේ බලමු. ඍණ 4 ඍණ 3 ඍණ 2 ඍණ 1 බිඳුව 1 2 හරි ඊළඟට y පැතිරිලා තියෙන ධන 6 සහ මේ y වල ධන පැත්තෙන් උපරිම 6 ඍණ පැත්තෙන් උපරිම ඍණ 3. අන්න ඒක වැදගත් අපිට y කණ්ඩායමේ හැදෙන විදිය තීරණය කරගන්න අපිට ඒක වැදගත්. ධන පැත්තෙන් 6 1 2 4 5 6 ඊළඟට ඍණ පැත්තෙන් හැදෙන්නේ ඍණ 1 ඍණ 2 ඍණ 3 විදිහට තමයි හැදෙන්නේ. හරි. අපි බලමු දැන් මේක කොහොමද හැදෙන්නේ කියලා. මේ මාක් කරනකොට හොඳ අවධානයෙන් ඉන්න ඕනේ කොහොමද මේක තියෙන්නේ කියලා. x වල ඍණ 4 දී y 6. එතකොට x වල දැන් මෙයා x නේ. මේක x මේක y. x වල ඍණ 4 දී y 6. එතකොට මේක එන්නේ මෙන්න මෙතනට. ඍණ 3 දී y වල ධන 1. x වල ඍණ 3 දී y වල ධන 1. එතකොට මේක එන්නේ මෙතන. x වල ඍණ 2 දී y වල ඍණ 2. ඍණ 2 දී y වල ඍණ 2 මෙතන. ඊළඟට ඍණ 1 දී ඍණ 3. ඍණ 1 දී ඍණ 3. මේ ඍණ 1ට ඕන. එතකොට මෙතනදී එන්නේ මෙතන තමයි එන්නේ ඍණ 3. ඊළඟට බිඳුවේදී ඍණ 2. එතකොට x වල බිඳුව කියන එකේ y වල ඍණ 2. ඒතර y කියන එකේ ඍණ 2. මෙන්න මෙතන තමයි ඒක එන්නේ.
ඊළඟට එකේ 1. මේ එකේට එන්නේ කෙලින්ම 1. දෙකේ 6. දෙකේ 6. හරි. දැන් තව දෙයක් ඔයාලට සමහර වෙලාවට මේ ප්‍රස්ථාරය දැන් ඇත්තටම ඔයාලට තේරෙනවා මම දැන් මේක මේ යා කරන්න හදන්නේ මම මේ වෙන පාටකින් යා කරන්නේ නැත්නම් මට පොඩ්ඩක් අර බෝඩ් එකේ නිසා පොඩි ඇදයක් වුණා ඔයාලට හොඳට පේනවා මේක ගානට වෙන්න ඕන ගානට ඒ දෙක දැන් මේක තමයි එහෙනම් අපි ගානට නොම වෙන්න ඕනේ මෙතන තමයි එතකොට ඔයාලට පේනවා මේක වර්ගජ ශ්‍රිතයක් ආශ්‍රිතයෙන් එන ප්‍රස්ථාරයක්. එහෙනම් අනිවාර්යෙන් මෙහෙම හැඩයක් තමයි එන්න ඕනේ කියලා ඔයාලා සාමාන්‍ය ගණන් හදපු කෙනෙක්ට ඕනම කෙනෙක්ට තේරෙනවා. එතකොට මේ හැඩය මේකයි. ඒ වගේම මේක කර ලකුණු දෙන හොඳම තැන තමයි මේව ගානට මාක් කරලා තියෙන අදාළ තැන. ඒ වගේම තව දෙයක් තමයි දැන් මම මේ බෝඩ් එකේ ඉඩ ප්‍රමාණෙත් එක තමයි මෙහෙම හැදුවේ. ඔයාලා අනිවාර්යෙන්ම මේ වගේ කොටස් දෙකක් අතර ඔයාලගේ ප්‍රස්ථාර කඩදාසියේ කොටු දෙකක්වත් තියන්න. එතකොට හොඳට විහිදෙනවා. මේක විහිදෙන තරමට තමයි ඔයාලට මේ ආශ්‍රිතයෙන් දෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන්. එතකොට මේ විහිදීම වගේම ඔයාලා මේ අනිවාර්යයෙන්ම මේ වක්‍රය හොඳට සුමට වෙන්න ඕනේ. ඒවට ලකුණු ලැබෙනවා. වක්‍රය සුමට වෙන්න ඕනේ. නිවැරදිව මේවා මාක් වෙන්න ඕනේ. ඊට පස්සේ දැන් කොටු දෙකක් අතර නම් අපිට හොඳට විහිදෙනවා. එතකොට ඔයාලා මේ ආශ්‍රිත ප්‍රශ්න අහනවනේ. මෙතනින් පස්සේ ඒකට ගොඩක් වැදගත්. ඒතර ඒ දේවල් වලට තමයි නාග ලකුණු ටික හිමි වෙන්නේ. හරි. අපි බලමු ඊළඟට අහලා තියෙනවා B කොට. මේකේ B මම මෙතන හදන්නම්. මොකද මේ ප්‍රස්ථාරය ඕනනේ අපිට. ඒ නිසා මම මේකෙදි හදන්නම්. B පළවෙනි එක එහි සමමිතික අක්ෂය සමීකරණය. හරි. මම ඔයාලට ඒ ටික කියලා දෙන්නම්. හරි. මම ඉස්සෙල්ලා ඔයාලට දැන් මේ ප්‍රශ්නට යන්න කලින් මේ ප්‍රස්ථාරය දිහා බලලා අපිට ගන්න පුළුවන් දේවල් තියෙනවා. ඒව තමයි ඔයාලට පේනවා. මම මේ අඩිරෝඩක්ම පාවිච්චි කරලා ඒක පෙන්නන්නම්. මෙතනදී මේ ප්‍රස්ථාරය ගත්තට පස්සේ මේ ප්‍රස්ථාරය එක තැනකදී සමමිතිකව බෙදෙනවා. ඔයාලා සමමිතිය දන්නවා. සමමිතියදී කරන්නේ මොකක්ද? සමමිතිය කියලා කියන්නේ දැන් මේ විදිහට දෙයක් තිබ්බට පස්සේ ඒක ගානට මේ විදිහට බෙදීමක් තමයි සමමිතියදී කියන්නේ. ඒ විදිහ තමයි ඔයාලට හොඳටම පේනවා මේ කියන වක්‍රය සමමිතිකව බෙදෙන එකම තැන මෙන්න මෙතන. මේ කියන තැන තමයි සමමිතිකව බෙදෙන තැන. එතකොට එතනදී මේ විදිහට ඔයාලට තේරෙනවා මෙහෙම තිබ්බට පස්සේ ඒක සමමිතිකව දෙකට බෙදෙනවා. හරි. ඒක එකක්. ප්‍රස්ථාරයෙන් ගන්න පුළුවන් එක දත්තයක් ඒක. ඊළඟට ඔයාලා දන්නවා මේ ප්‍රස්ථාරය ගත්තොත් මේක නෙමෙයි අපි සාමාන්‍ය ප්‍රස්ථාරවල උපරිමයක් සහ අවමයක් කියලා දෙකක් තියෙනවා. එතකොට ඔයාලා දන්නවා ඒ වෙලාවේදී උපරිම සහ අවම. ඇත්තටම මේ ප්‍රස්ථාරය මේ තියෙන්නේ අවම ප්‍රස්ථාරයක්. උපරිම ප්‍රස්ථාරය කියලා කියන්නේ මොකක්ද? උපරිම ප්‍රස්ථාරයක් කියලා කියන්නේ මේකෙදී මේ ප්‍රස්ථාරය මෙහෙම වෙන්න ඕනේ. ඒතර අවම මෙහෙම. එතකොට අපිට ප්‍රශ්න අහනවා අවම ලක්ෂයේ ඛණ්ඩාංක. ඒතර අවම ප්‍රස්ථාරයේ අවම ලක්ෂය මෙතනනේ. ඛණ්ඩාංක එතකොට මෙයාට අදාළ x සහ මෙයාට අදාළ y. එතකොට දැන් මම මෙයාගේ නිකන් ගත්තොත් මෙයාගේ දැන් මෙයා අතරම අවමයක්නේ. අවම ලක්ෂය. මෙයාගේ මෙයා අවමයක්. එයාගේ අවම ලක්ෂය ඛණ්ඩාංක ගැන හිතුවොත් ඇත්තටම අවම ලක්ෂය ඛණ්ඩාංක කියලා කියන අර සම්මිතිකව බෙදෙන තැනින් තමයි ඛණ්ඩාංක එන්නේ. හරි. අපි මේ ඛණ්ඩාංක මොනවද ගත්තොත් මෙයාට x ඛණ්ඩාංකෙනේ මුලින්ම ලියන්නේ. x ඛණ්ඩාංකෙ මෙතනට හරියටම එන්නේ 1. ඒතර 1 ඍණ 3නේ. මෙන්න මේ කියන මේ පොයින්ට් එක තමයි එයාගේ අවම ලක්ෂ්‍ය ඛණ්ඩාංක පෙන්වන තැන. ඒතකොට එතන අපි දන්නේ නැහැ අපේ ගැටලුවේ අහලා තියෙනවද කියලා. අපි නිකන් ඒවට දැනගෙන ඉන්න. ඔය දෙක තමයි මේක මොන ප්‍රස්ථාරයද කියලා හෙවොත් මේක අවම ප්‍රස්ථාරය. ඒ වගේම අවම ලක්ෂ්‍ය ඛණ්ඩාංක තමයි මේ තියෙන්නේ. හරි. එතකොට ඒක ඒ විදිහට එනවා. ඒව තමයි මේ ප්‍රස්ථාරයෙන් දැනගන්න පුළුවන් දේවල්. තව දේවල් තියෙනවා. මම ඒක ඉදිරියට කියන්නම් ඉදිරි ප්‍රශ්නත් එක්ක. දැන් මෙයාලා අහලා තියෙන දෙයට අපි උත්තර ලියමු. අහලා තියෙන්නේ සමමිතික අක්ෂය සමීකරණය ගැන තමයි අහලා තියෙන්නේ. සමමිතික අක්ෂය සමීකරණය කියලා කියන්නේ මෙන්න මෙතන. මෙතන අපි දන්නවා ඒ සමීකරණය දැන් මේ x ඛණ්ඩාංක කියන එකෙන් අපි x සමානයි කියලා ලියන්න පුළුවන් එහෙනම් නේ. මෙතන මේ තුන තියෙන හරියටම එකේදී x ගේ
මේ අවස්ථාවේදී මේක නැති වුණාද මේ ප්‍රස්ථාරය මෙහෙම හැඩයක් ගන්න පුළුවන්. ඔහොම හැඩයක් ගත්තොත් x නෙමෙයි y. ඇයි හේතුව? එයා මෙතන හැදෙන්නේ වෙන විදියක් මේ විදියට නෙවෙයිනේ. එයාගේ හැදෙන්නේ මෙතන මේ අවස්ථාවත් නෙවෙයි. මෙතන ඔය අවස්ථාව විදියට ඇත්තට වෙන්නේ නැහැ. මෙහෙම අවස්ථාවක්. දැන් එහෙම තිබ්බහම ඔයක තිබ්බට පස්සේ මෙහෙම කොහොම වුණාට පස්සේ මෙන්න මෙතන එන්නේ y අගයක්. එතකොට එන්නේ y සමානයි සමීකරණයක්. එතකොට දැනට ඇවිල්ලා තියෙන්නේ x සමානයි සමීකරණයක්. හරි ඊළඟ ප්‍රශ්නය අහලා තියෙන්නේ වර්ගජ ශීතය ඍණවන x යගේ ප්‍රාන්තරය ලියන්න. හරි. මම ඒක ඔයාලට ඉස්සෙල්ලා පැහැදිලි කරලා දුන්නේ නැහැ. ඒකදී ඒ කියන්නේ මම අමතර පොයින්ට් එකක් විදිහට පැහැදිලි කරලා දෙන්න කියන එකට කරන්නේ නැහැ. ඒක මෙහෙමයි. දැන් මේ ප්‍රස්ථාරය ගත්තට පස්සේ අහන්නේ x වල. මේ ප්‍රස්ථාරයේ ගත්තට පස්සේ x අක්ෂයට අදාළව ඍණ වෙන පැත්ත. දැන් මෙහෙමනේ. ඔයාලට පේනවා මේ x අක්ෂය ගත්තට පස්සේ ඇත්තටම මෙන්න මෙතන මේ කියන පොයින්ට් එක මේ පොයින්ට් එකයි ආයමත් මෙන්න මෙතන. මේ පොයින්ට් එකයි. ඔන්න ඔය පොයින්ට් දෙක අතර තමයි ඇත්තටම මේවා ඍණ පැත්තට ගිහිල්ලා තියෙන්නේ. ඔයාලට ඒක පේනවා. නමුත් මේ ප්‍රස්ථාරයත් එක්ක බලුවට පස්සේ ඒ පොයින්ට් එක කියලා අපිට ගන්න බෑ. හරි. අහන්නේ x පැත්තනේ. හරි. එතකොට ඔයාලට තේරෙනවා මම මේක අවපාටින් පෙන්නන්න. මෙන්න මෙහෙම. මේ ප්‍රස්ථාරය ගත්තට පස්සේ මේ ප්‍රස්ථාරයේ මෙන්න මේ ටික තමයි x ගේ ඍණ වෙන්නේ නේ. x ගේ ඍණ වෙන්නේ මේ ටික මොකද මෙතනදී දැන් මේ ප්‍රස්ථාරය මෙහෙටනේ හැදෙන්නේ. එතකොට x අක්ෂයේ මේ ඔක්කොම ඍණ වෙනවා. මෙතනදී මේ මෙතන ඍණ තමයි ඒක එන්නේ. හරි. මේක අත්තරේ ගත්තට පස්සේ දෙක මොකද x ගේ ඍණ වෙන දැන් මේ ප්‍රස්ථාරයේ හැම තව දෙයක් තියෙනවා. දැන් ඔයාලගේ තියෙන ප්‍රස්ථාරය අඳින විදිහට දැන් මෙතන අපි ගත්තට පස්සේ මේ ප්‍රස්ථාරය ඔයාලා අඳින විදිහත් එක්ක ඒකේ වෙනසක් වෙන්න පුළුවන්. මොකද අඳින විදිහත් එක්ක මේ දශම ගණන් එහෙම වෙන්න පුළුවන්. හරි. අපි බලමු මේකෙදි දැන් ඔයාලට පේනවා මේ මෙතන තියෙන හරියටම x ගේ දැන් ඔයාලා දන්නවා අපි ඕනම වෙලාවක අසමානතාවයක් ගත්තාම දැන් අපි x කියන එක මෙහෙම මැද තියාගෙන මේ පැත්තට මේ පැත්තට සමහර ළමයි ඒකත් දැනගන්න නැති වෙන්න පුළුවන්. මෙතනට දාන්නේ කවුද? අඩු එක්කෙනා. මෙතන ඉන්නේ අඩු එක්කෙනා. මෙතන ඉන්නේ වැඩි එක්කෙනා. හරිද? හරි බලමු. නමුත් මෙතනදී දැන් මෙහෙ රිනනේ. එතකොට මේ x හැදිලා තියෙන පැත්ත ගත්තොත් මෙතනනේ මෙන්න මේ පොයින්ට් එක. ඒ පොයින්ට් එකට අදාළ වෙන්නේ කොහොම හරි ඇත්තටම හරිම ප්‍රස්ථාරය ගත්තොත් 2.7ක් තමයි එන්නේ. දැන් මම වෙනම කොලයක දැන් මේ ප්‍රස්ථාර කඩලා තියෙන්නේ. මේ නිසා මේක ගන්නට එන්නේ නැහැ. 2.7ක් තමයි එතන එන්නේ. ඒතර ඍණ 2.7යි. ඔයාලා හරියටම ඇත්තට පස්සේ ඔයාලට පේන්නේ මේක. වැඩි වෙන එකක් මට ආවේ එතනදී මෙයානේ. ඒතකොට එතන තියෙන්නේ මෙතනනේ. ඒතකොට එන්නේ දශම මට දශම 7ක් වගේ තමයි මම ප්‍රස්ථාරයට ආවේ. ඔව්. එතන ඉන්නේ ඍණ දශම 7ක් තමයි මට ආවේ. ඕක තමයි ඒතකොට ප්‍රස්ථාරය වෙන්නේ. ඔයාලා දන්නවා අඩු 2.7 ලොකු වුණාට ඍණ නිසා යා අඩු. 0.7 මෙයාට වඩා පොඩි වුණාට ඍණ නිසා යා වැඩි. ඒව දැනගෙන ඉන්න ඕනේ. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නේ. සමහර වෙලාවට ඔයාලට මෙන්න මෙතන මේ අගය එකක් හරි අඩුවෙන් එකක් ඔන්න ඔය වගේ අවස්ථාවල ලකුණු දෙනවා. එක්කෝ 2.6 එහෙම නැත්නම් 2.8. එතන මෙතනත් එහෙම 0.8 එහෙම නැත්නම් 0.6. ඒවල ලකුණු දෙනවා යාලා. මොකද ඔයාලගේ ප්‍රස්ථාරයත් එක්ක එක පොඩි වෙනසක් වෙන්න පුළුවන්. නමුත් ලොකු වෙනසකට ලකුණු දෙන්නේ නැහැ. හරි. අපි බලමු C. ප්‍රස්ථාරයේ හැඩය නොවෙනස්ව පවත්වා ගනිමින් එය ඛණ්ඩාංක තලය මත ඒකක 5කින් ඉහළට විස්ථාපනය කළහොත් ලැබෙන ප්‍රස්ථාරය අවම ලක්ෂයේ ඛණ්ඩාංක ලියා අදාළ වර්ගජ ශ්‍රිතය මෙන්න මේ ආකාරයක් දීලා තියෙනවා. අපි ආකාරය ලියාගමු. y සමානයි x ධන p ගේ වර්ගය
ධන q. හරි. මේකනේ අපි අහන්නේ. ඉතින් බලමු මේක හදන විදිහ. දැන් ඇත්තටම මේ ප්‍රස්ථාරය ගත්තට පස්සේ මෙහෙමනේ මේක තියෙන්නේ. ඒකක 5කින් ඉහළට. ඒ කියන්නේ මොකක්ද? මේ අගේ ඉඳලා උඩට ගන්න තමයි තියෙන්නේ. හරි අපි බලමු. දැන් ඔයාලා මෙතන තමයි දැන් ඉන්නේ. මෙතන තමයි දැන් ඉන්නේ. 5කින් ඉහළට ගන්නවා කියන්නේ 1 2 3 4 5. තුනයි හතරයි පහයි. හරි. මෙන්න මෙතනට වෙනකන් ඉහළට ගන්නවා කියලා ඔයාලට කියන්නේ. එතකොට මොකද මේ ප්‍රස්ථාරය නොවෙනස්. හැඩය වෙනස් වෙන්න බෑ. කියන්නේ මේක මේ විදිහටම මේ අත් එහෙමයි මේ අත් එහෙමයි මේ කියන පොයින්ට් එක හොම උඩට ගන්න තියෙනවා. එතකොට ඇත්තටම මෙන්න මෙතනට එන්නේ. මෙතනට මෙයාගේ එක කැලින් මෙයාගේ 3. ඔතන තමයි එන්නේ. එතකොට ඇත්තටම මේ ප්‍රස්ථාරය මේ හැඩයක් වෙනස් වෙන්නේ නැති නිසා ඔහොම එකක් තමයි හැදෙන්නේ. මම මේ පාඩම් පෙන්නන්නම්. මෙහෙම එකක් තමයි හැදෙන්නේ. නේද? මෙතන මේ දෙක මේ තැනට තමයි එන්නේ. මෙතන ඉඳලා මම පහක් විස්ථාපනය කරා. පහක්. ඒතොර ඒ පහක් උඩට විස්ථාපනය කරාට පස්සේ මේ හැඩය ඔහොමයි. හරි. දැන් ඒක වෙන විදිය ඕකයි. ඔහොමයි කරන්නේ. හරිම පහසුයි. හැඩය එහෙමම තියාගෙන මෙතන ඉඳලා උඩට පහක් ගන්න තමයි දෙන්නේ. හරි. ඒතොර යාලා අහන්නේ මෙතන ඛණ්ඩාංක විස්ථාපනය කළොත් ලැබෙන අවම ලක්ෂ්‍ය ඛණ්ඩාංක අහන්නේ. හරි. ඔයාලට පේනවා මෙන්න මෙතනනේ තියෙන්නේ. ඔතන අවම ලක්ෂ්‍ය ඛණ්ඩාංක. අවම ලක්ෂ්‍ය දැක්කම මම කලින් කියලා දුන්න. ඒක යාලා අහලා තියෙන දැන් මේක අවම ප්‍රස්ථාරයක්නේ. කලින් මම ඔයාලට පෙන්නුවා ඒක ඇත්තටම. එතකොට අවම ලක්ෂ්‍ය ඛණ්ඩාංක මොනවද? අපි දන්නවා xy වලින් ඉදිරිපත් කරන්නේ. එතකොට මෙයාගේ x ඛණ්ඩාංක 1, y ඛණ්ඩාංකය වෙන 2. එහෙනම් පළවෙනි කොටසට උත්තරය දෙන්නේ x වල ඍණ 1 y වල 2. ඕක තමයි උත්තරය වෙන්නේ. හරිනේ. හරි. ඊළඟට අහලා තියෙන්නේ මෙන්න මේ හැඩය. මේ හැඩය එන විදිහට මේක හදන්න තියෙනවා. ඔන්න ඔය හැඩයනේ. ඔය හැඩය එන විදිහට මෙතනදී මේ ආපු අලුත් ප්‍රස්ථාරය හදන්න තියෙනවා. හරි මම ඔයාලට ඒකත් පැහැදිලි කරන්නම්. ඇත්තටම මෙහෙමයි. ඔයාලා හොඳට මතක තියාගන්න මේ ප්‍රස්ථාරය දුන්නාට පස්සේ අපිට මේ දැන් ඇත්තටම මේ ප්‍රස්ථාරය මෙහෙම හැදුවට අපිට මේ එයාලා අපේ ගානට දුන්න මේ ප්‍රස්ථාරය එහෙම හදලා දීලා නෑ එයාලා. එයාලා අපිට දීලා තියෙන්නේ මෙහෙම හැඩයක්නේ. මෙහෙම හැඩේ මෙහෙම තියාගන්නේ නැතුව ඔයාලා ඒක පස්සේ කරලා බලන්න. මෙහෙම හැඩේ මේ විදිහට තියාගන්න නැතුව අපි දන්නවා මේ විදිහට හදන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. එතකොට ඒ ක්‍රමෙට හැදුවට පස්සේ මේකෙන් ගන්න පුළුවන් වගයන් දෙකක් තියෙනවා. එකක් තමයි මෙතනදී ප්‍රස්ථාරයේ සමීකරණය. අපි දන්නවා සමීකරණයක් එනවනේ. සරල ඒ කියන්නේ ඒක සමිති කක්ෂයේ සමීකරණය ගන්න පුළුවන් එකක්. අනිත් එක තමයි අවම හෝ උපරිම ලක්ෂ්‍ය ගන්න පුළුවන්. හරිද? එතකොට ඔන්න ඔය දෙක අපිට ගන්න පුළුවන් මේ ප්‍රස්ථාරය. මොකද එකක් තමයි සමමිති කක්ෂයේ සමීකරණය අනිත් එක අවම හෝ උපරිම ලක්ෂ්‍යය. ඔන්න ඔය දෙක හොයාගන්න පුළුවන්. හරි. එතකොට මේ දෙක මම ඔය දැන් විතර මේ ප්‍රස්ථාරය අපිට අවශ්‍ය නැහැ නේ. මම ඒ නිසා ඒක ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. හරි කමන්න. ඊට කලින් මෙතන මෙහෙම හදමුකෝ. ඇත්තටම මෙන්න මේකේ ඔය කොටස ගත්තට පස්සේ x ධන p කියන්නේ මොකද්ද මේ මෙතනදී x ධන p ගේ වර්ගය කියලානේ තියෙන්නේ. එතකොට x ධන p ගේ වර්ගය කියලා කියන්නේ ඇත්තටම එතනින් ගන්න අපි සමමිති කක්ෂයේ සමීකරණය. මෙතන එන්නේ දැන් මේ ප්‍රස්ථාරය අපිට මේකනේ ආවේ x ට. එතකොට ඒක අපි හදන්නේ මෙයාට වෙනසක් වෙන්න බෑ. ධන 1. එතකොට දැන් මේක මෙයා බිඳුවට සමාන කරොත් මොකද වෙන්නේ? x සමාන ඍණ 1නේ. අන්න එතනදී අපිට එන අගයට විරුද්ධ එක කෙලින්ම මෙතනට දැම්මට පස්සේ තමයි සමීකරණය හදන්නේ. හැබැයි අපිට සමීකරණය ඇහුවොත් x සමාන ඍණ 1. ඒක ඔයාලට පේනවා මෙතන තිබ්බා. හරි. ඊළඟට මෙයාට තියෙන අවම එකක්. තව දෙයක් තමයි මෙන්න මෙතනදී. මෙන්න මේ කියන එකේදී
අපිට මෙතනදී මම අතර මේ ගාන හැදුවට පස්සේ පැහැදිලිව ඔයාලට එක නෝට් එකක් විදිහට පෙන්නන්නම්. මෙතන අතර මේකෙදි ධන ලකුණක් තියෙන්නේ මනම් අපි දන්න මේක අවම. හරි. එතනින් ඒක එහෙම ඉන්නවා. එතකොට මේ ප්‍රස්ථාරය ගත්තට පස්සේ මෙයාගේ අවම ලක්ෂය කණ්ඩාංග මෙතන උනාට අවම ලක්ෂය මෙතනනේ. ඒ කියන්නේ මොකද්ද? 2. එහෙනම් එතන ගෙනින්ම 2. හරි. අපි දන්නවා එතන 2. එහෙනම් q සමානයි 2. ඔය දෙක නෙන්නේ. එතකොට සමීකරණය හැදෙන්නේ කොහොමද? y සමානයි x ධන 1 වර්ගය ධන 2. මේක තමයි අපේ සමීකරණය වෙන්නේ. හරි. දැන් මේ විදිහට තමයි දෙවෙනි කොටසෙන් අපි ඒකේ උත්තර දෙන ටික බලමු. ලකුණු දෙන විදිය බලමු. ඒකෙදි මෙන්න මෙතනදී පළවෙනි x සමාන 1 කියලා ගත්තනේ ඔයාලා. ඒකට 1 ලකුණක් හම්බ වෙනවා. ඊළඟට දෙවෙනි එකේ ප්‍රස්ථාරය නිවැරදි සම්මිතික අක්ෂය. දැන් ඔයාලට පේනවා මේක ගානට සම්මිතිකව. ඒ විදිහට ඊළඟට සුමට බව මේව ලක්ෂ නිවැරදිව ලකුණු කරන එක සුමට බව සමමිතික ගානට අර දැන් ඒක වක්‍රය ඇද වෙන්නේ නැතුව අර එහෙම පෙන්නලා තියෙනවට තමයි මේක තනිකර ලකුණු 3ක් ලැබෙනවා. ඔන්න ඔය කියන පොයින්ට් 3. ඔයාලා නැවතත් නෝට් කරගන්න. සුමට බව ලක්ෂණ නිවැරදිව ලකුණු කිරීම වක්‍රය නිවැරදිව ගැනීම. ඔන්න ඔය කියන 3ට තමයි ලකුණු 3 ලැබෙන්නේ. ඊළඟට B කොටසේ මේකෙදි මෙන්න මෙයා ගත්තට 1 ලකුණක් ලැබෙනවා. ඊළඟට ඔයාලට පරාසය පෙන්නුවට එතනදී ලකුණු 2ක්. මොකද පරාසය 2ක් නේ. එතනදී මෙන්න මෙතන මෙයාට 1යි මෙයාට 1යි. ඔය විදිහට ලැබෙනවා. ඊළඟට අවම ලක්ෂය ගත්තට ලකුණු 1ක් ලැබෙනවා. නවශ්‍රිතය ගත්තට ලකුණු 2ක් ලැබෙනවා. එතනදී නවශ්‍රිතය ওই විදිහට ගත්තට ලකුණු 2ක් ලැබෙනවා. ওই විදිහට තමයි මේ ප්‍රශ්නෙට ලකුණු හිමි වෙන්නේ. හරි. මම ඔයාලට ඒ වගේම මේ ප්‍රශ්නෙට මේකත් දැන් මම කියලා දෙනවා. මම ඔයාලට ඒකත් මම කියලා දෙනවා. දැන් මම ඒක පැහැදිලිව කියලා දෙන්නම්. ඔයාලා ඒකත් මාක් කරගන්න. දැන් මෙහෙමනේ මේ ප්‍රශ්න මේක දීලා තියෙන්නේ y සමානයි x ධන p ගේ වර්ගය ධන q. දැන් මම දෙවෙනි ප්‍රශ්න වලට කරා ඒක ලකුණු දෙන විදිහට පෙන්වලා ලකුණු 10ම කොහොමද එන්නේ කියලා. හරි. දැන් මම මේක කියලා දෙන්න. දැන් මේ වගේ අපිට තියෙන දැන් සමීකරණය මේ විදිහට අපිට හරව ගත්තොත් ඇත්තටම මේකෙන් දෙකක් හොයාගන්න පුළුවන්. එකක් තමයි මෙතන සමමිතික අක්ෂයේ සමීකරණය ඊට පස්සේ මෙතනින් හොයාගන්න පුළුවන්. මෙතන මෙයාගෙන් තව දෙයක් හොයාගන්න පුළුවන්, මෙයාගෙන් තව දෙයක් හොයාගන්න පුළුවන්. මෙයාගෙන් හොයාගන්න පුළුවන් මේක අවම ලක්ෂය, එහෙම නැත්නම් උපරිම ලක්ෂය. කණ්ඩායමකට මේ හොයාගන්න පුළුවන් ලක්ෂය. මෙයාගෙන් හොයාගන්න පුළුවන් මේක අවම ප්‍රස්ථාරයක්ද උපරිම ප්‍රස්ථාරයක්ද කියලා. ඔන්න ඔය කියන 3 හොයාගන්න පුළුවන් අපිට ප්‍රස්ථාරයක් දුන්නා. හරි. මම කියන්නම් ඒ වගේම දැන් මෙතනදි ගත්තට පස්සේ සම්මිතික අක්ෂය සමීකරණය ගත්තම ඔයාලා වරද්ද ගන්න තැනක් මේක. x ධන p කියලා දුන්නාට පස්සේ මෙන්න මෙතන තියෙන අගයේ විරුද්ධ පැත්ත තමයි සම්මිතික අක්ෂයට එන්නේ. ඔයාලා දන්නවා මෙතනදී x ධන p කියන එක බිඳුවට සමාන කරොත් මොකද එන්නේ? x සමානයි ඍණ p. එතකොට අන්න එයා තමයි සමමිතික අක්ෂය සමීකරණය වෙන්නේ. එතකොට මේකට විරුද්ධ ලකුණ තමයි එතන එන්නේ. ඒක එක පොයින්ට් එකක්. ඊළඟට මෙතන අවමද උපරිමද? එතනදී
මේක අවමයක් නම් අවම ප්‍රස්ථාරයක් නම් මෙතන ධන ලකුණක්. උපරිම ප්‍රස්ථාරයක් නම් මෙතන ඍණ ලකුණක්. මේ දෙක ඊළඟට අවම ලක්ෂය හෝ උපරිම ලක්ෂය. එතකොට අපි දන්නවා මේ සමීකරණය මම මේකත් ඔයාලට කියලා දෙන්නම් යාළුවා. කොහොම ගත්තට පස්සේ මේ දැන් මෙහෙම ප්‍රස්ථාරයක් ගත්තාම ඔය ප්‍රස්ථාරයේ මෙතන මේ පොයින්ට් එක ඒ පොයින්ට් එක කියන්නේ මොකක්ද? සම්මිතික අක්ෂය සමීකරණය. එතකොට ඒ සමමිතික දැන් මෙයා සමමිතික වෙලා තියෙන්නේ. ඇත්තටම y වලටනේ y වලට සම්මිතික වෙලා තියෙන එකනට සම්මිතික අක්ෂය සමීකරණය හැදෙන්නේ x වලින්. හේතුව මොකද්ද? මෙතනදී x කියන දැන් මෙයාගේ අතර මේක පොඩි වෙනසක් වෙනවා. මම මේකට අඳින්න. මොකද මෙතන පේනවා ගානට බිඳුව දින වෙලා තියෙන්නේ. ඒක නැතුවම වෙන එකක් යනදොත් මෙයා y මේක x නේ. එතකොට දැන් මම මේක අපි හිතමුකෝ මේ ඍණ 1 හරහා. කොහොම හදුවා කියලා. එතකොට මෙතන ඉන්න ඍණ 3 කියලා හිතන්නකෝ. හරි. එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? මෙතනදී මේ 1 හරහා තමයි සමමිතික වෙලා තියෙන්නේ. 1 හරහා සමමිතික වෙලා තියෙන්නේ. හින්දා දැන් y කියන කෙනාට තමයි සමමිතික. එතකොට සමීකරණය හැදෙන්නේ x අක්ෂය මූලික කරගෙන. ඊළඟට මේක අවමයක් නේ. අවමයක් වුණාම මේක ඔහොම තමයි තියෙන්නේ. මේ ලක්ෂය. හරිද? එතකොට ඔය විදිහට තමයි මේ ප්‍රස්ථාරයකට අදාළ ෂෝට් නෝට් එක තමයි මේක. හරි. අපි තුන්වෙනි ප්‍රශ්නෙට යමු. තුන්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ මෙතනදී දත්ත නිරූපණය හා අර්ථකථනය කියන පාඩමෙන් තමයි මේ ප්‍රශ්නේ අවිල්ලා තියෙන්නේ. බලමු මොකද්ද කියලා. ක්‍රිකට් කණ්ඩායමක් පසුගිය වසරේ ක්‍රීඩා කළ තරග 40කදී ලබාගත් ලකුණු පිළිබඳ තොරතුරු තමයි සංඛ්‍යා ව්‍යාප්තියක දීලා අපිට ඒක ආශ්‍රයෙන් තමයි මේ ගණන් ටික හදාගන්න තියෙන්නේ. හරි. තුන්වෙනි කොටසේ 1. එයාලා අහලා තියෙන්නේ දැන් ඔන්න දීලා තියෙනවා. මම ඔයාලට මේක මේ graph එක මුලින් ඉඳලම ඇඳලම පටන් ගන්නම්. මොකද ඒකෙන් තමයි ඔයාලා මේ මුළු එකම හැදිලා තියෙන්නේ. ඔයාලා දන්නවා ලකුණු 131 219 229. ඉතින් මේ විදිහට තමයි දැන් ටිකක් පොඩ්ඩක් ඒක අදයා මේක බෝඩ් එක හින්දා මේ graph එක තියෙන සියලුම තියරි ටික මම ඔයාලට කියලා දෙන්න තමයි හදන්නේ. ඊළඟට දීලා තියෙන්නේ අරගෙන තරග සංඛ්‍යාව. ඇත්තටම මම මේකේ තියෙන අර දැන් ඇත්තටම තියෙනවනේ මේකේ අකුරු ටිකක් ඔයාලට ඉගෙන ගන්න. මම මේ අකුරුත් එක්කම ඔයාලට කියලා දෙන්නම්. හරි. දැන් මේ ටික අපි ලකුණු ටික ඔය විදිහට සටහන් කරගත්තට පස්සේ තරග සංඛ්‍යාවට අපි ඇත්තටම එයාට තමයි කියන්නේ සංඛ්‍යාතය කියලා. ඒතර අපි මම කෙලින්ම උතන F කියලාම හදන්නම්. ඒක 2 4 5 8 5 3 4 3 ඊළඟ තීරුව තමයි දැන් ඔක F. ඊළඟ තීරුව දැන් මම ඇත්තටම ඔයාලා දන්නවා මේක ක්‍රම දෙකකින් යන්න පුළුවන්. එකක් තමයි මධ්‍යගය අරගෙන අපිට අපගමනයේ පැත්තෙන් යන්නත් පුළුවන්. තවත් ක්‍රමයක් තියෙනවා. දැන් අපිට අපගමනයේ පැත්තෙන් කියොත් සිග්මා FD කියන සමීකරණය තමයි හදාගන්න තියෙන්නේ. අනිත් පැත්තෙන් ගියොත් සිග්මා Fx කියන සමීකරණය තින් මම අපගමනයේ පැත්තෙන් ඔයාලට හදලා පෙන්නන්නම්. දැන් මෙතනදී F ඕක. එතකොට අපගමනයේ D නේ.
D. ඒකට තව තීරුවක් යනවා. අවසාන තීරුව තමයි FD. එතකොට මෙතනදී අපිට මෙතනින් ගන්න පුළුවන් එක ටෝටල් එකක් ගන්න ඕන උතනදී මෙතනදී සිග්මා කියලා කියන්නේ ටෝටල් නේ. එහෙම නැත්නම් එකතුව කියන අදහස තමයි සිග්මා කියන්නේ. හරි. දැන් මම ඔයාලට කියලා දෙන්නම් D. ඒ කියන්නේ අපගමනය. මෙතනදී හැදෙන ඇත්තටම අපගමනය. එතකොට අපගමනය කියලා කියන්නේ මොකක්ද කියලා මම කියන්නම්. ඇත්තටම අපගමනය කියලා කියන්නේ මේකේ අපේ මේ තියෙන සංඛ්‍යාතයක්. ඒ සංඛ්‍යාතය එක තමයි හදන්නේ. හැබැයි තව දෙයක් යාලා දීලා තියෙනවා 175 185 කියන ප්‍රාන්තිපාන්තරය තමයි මධ්‍යගය. හරි. මට තව දෙයක් ඔයාලට කියන්න තියෙනවා. මධ්‍යගය. මධ්‍යගය කියලා කියන්නේ මොකක්ද? අපි මධ්‍යගයේ තීරුවකුත් ඇත්තටම මේ වෙලේදී ගන්න ඕනේ. ඒ නිසා මධ්‍යගයේ තීරුව ගමු. මධ්‍යගය මම x කියලා කියන්නම්. හරි. මධ්‍යගය කියන්නේ මොකක්ද? මේ කියන ප්‍රාන්තරයේ හරි මැද අගය. 131 141. දැන් අපි ඇත්තටම දැන් මේක එහෙම හදා ඉන්න ඕන නෑ. අපේ හිතෙන් ගන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ට පැහැදිලි වෙන විදිහට මම මෙයා මධ්‍යගය හොයන විදිහ කියලා දෙන්නම්. මධ්‍යගය හොයන්නේ ඇත්තටම මෙතන ඔයාලට මේ නෝට් එක මධ්‍යගය හොයාගන්නේ මෙතන තියෙනවා 131 ධන 141 කියන දෙන්න එකතු කරලා දෙකෙන් බෙදුවම අපිට ලැබෙනවා මධ්‍යගය. මේක මෙයාගෙන් නෙමෙයි මේ ප්‍රාන්තිපාන්තරයේ ඕනම තැනකින් ගත්තට පස්සේ ලැබෙන එකම මධ්‍යගයක් තමයි. බලමු 2යි 7යි 1 2. එක දෙකෙන් බෙදුවට පස්සේ 1යි 3යි 136ක් ලැබෙනවා. ඒ කියන්නේ මොකක්ද මේකේ අදහස? අපිට මෙහෙම හිතා ගන්න පුළුවන්. මේකේ අදහස ඇත්තටම ගත්තොත් මේක දැන් අපිට එකින් එක මෙහෙම කර කර ඉන්න බෑනේ. මොකද කරන්නේ? 131 141 අතර ඇත්තටම 10ක පරතරයක් තියෙන්නේ. 10ක පරතරයක් තියෙනවා නම් අපි මොකද කරන්නේ? හරි මැද අගයට මෙන්න මෙයාට 5ක් එකතු කරා නම් හරිනේ. 10ක් නම් ඒකේ 5. එතකොට එතන තමයි හරි මැද මධ්‍යගය හොයාගන්න අපි එහෙමනේ. හරි. මම මෙතන ඔයාලට මේ වෙන පාටකින් එක පෙන්නන්නම්. 131 කියන එක මේ මෙන්න මෙතන තියෙන මේ පැත්තට මේ පළවෙනි එක්කෙනාට හැම එකෙම 5 එකතු කරොත් එහෙම නැත්නම් අන්තිම එක්කෙනාගෙන් 5 අඩු කළොත් තමයි මධ්‍යගය අපිට ලැබෙන්නේ. හරි මම මේ මධ්‍යගය වලට පෙන්නන්නම්. 131 වුණාම මෙතනදී 136 147 9 180 191 203 මෙතනදී 224 මෙන්න මේක. දැන් යාළුවා අපිට කියලා තියෙනවා පොඩි ප්‍රාන්තරයක් අරගෙන තියෙනවා. ඒ පන්ති ප්‍රාන්තරය මොකක්ද? 175 185 කියන පන්ති ප්‍රාන්තරය. ඒ කියන්නේ මෙන්න මේක. මෙන්න මෙයා. මේක තමයි යාළුවා අරගන්න කියලා තියෙන්නේ. එයාගේ මධ්‍යගය උපකල්පිත මධ්‍යන්‍ය. අන්න උපකල්පිත මධ්‍යන්‍ය කියලා කියන එක හරිම වැරදිලා. හේතුව මොකක්ද? අපගමනය හොයන්න අපිට උපකල්පිත මධ්‍යන්‍ය ඕනේ. අපගමනය කියලා කියන්නේ ඇත්තටම මොකක්ද? යම් කිසි විදිහකට මේ මධ්‍යගයන් වලින් යම් මධ්‍යගයක් අපි අරගෙන අපිට ඒක යාලා දුන්න නිසා අපි මේ 180 ගන්නවා. එහෙම නැත්නම් අපිට ඕනම තැනකින් ගන්න පුළුවන්. යාලා දුන්න එක ගන්න එක අපිට පහසුයි. වෙන එකක් ගත්තත් අපිට ඒකට වඩා මේක පහසුයි. හරි. එතකොට ඇත්තටම අපගමනය කියන්නේ මොකද්ද? මේ උපකල්පිත මධ්‍යයන්යෙන් වදාන මධ්‍ය අගයන් වලට තියෙන විචලනය තමයි අපි කියන්නේ අපගමනය කියලා. හරිද? දැන් එතකොට මේ තීරුව අපි ඒක හොයාගත්තා. හරි. දැන් ඊළඟට මොකද කරන්න තියෙන්නේ? අපිට මේ කියන FD තීරුව හදාගන්න D ඕනේ. අපගමනය. හරි. මම ඔයාලට කියලා දෙන්නම්. දැන් මේක මධ්‍යගයනේ. අපගමනය. අපගමනය කියලා කිව්වට පස්සේ ඇත්තටම අපගමනය කියලා කියන්නේ මොකක්ද? අපගමනය කියලා කියන්නේ
මධ්‍ය අගයෙන් අඩු කරන්න ඕනේ එයාලා අපිට ගන්න කියපු උපකල්පිත මධ්‍යයන්ය. මම ඔයාලට නෝට් එකක් විදිහට ඔයාලා ඕන නම් නෝට් එකක් විදිහට ඒක හදාගන්න. මධ්‍ය අගය අපි හොයන්නේ මෙහෙම. අපගමනය හොයන්නේ මේ විදිහට. හරිද? එතකොට මෙතනදී අපගමනය ඒක හදන්නේ අපි ගන්න අපිට තියෙන මධ්‍ය අගයෙන් උපකල්පිත මධ්‍යය කියන්නේ මේක අඩු කරලා පස්සේ තමයි අපිට අපගමනය එන්නේ. හරියට බලමු මොකද කරන්නේ? මේ කියන 136න් අඩු කරනවා 180. 147න් අඩු කරනවා 180. කොහොම අපිට අඩු කරාට පස්සේ එන එක තමයි මෙතනදී D විදිහට හැදෙන. අතර මේක රටාවක් විදිහට එන්න ඕනේ. බලමු කොහොමද වෙන්නේ කියලා. හරි. 180 130 අපි 130න් 180 අඩු කරනවා කියලා කියන්නේ 180න් 130. හරි. එතන දෙන්නේ ඍණ 44. ඊට පස්සේ ඊළඟට මොකද ඒක ලොකු එක පොඩි එකකින් ලොකු එකට අඩු කරේ ඒ නිසා. ඍණ 33. රටාවක් එනවා කියලා පේනවා. එතකොට අපිට ඕම අඩු කර ඉන්න ඕන නැහැ. 158ක් අඩු කරාම ඍණ 22. මොකද්ද මෙතන වෙන්නේ? එහෙනම් මේක ඍණ 11ක් වෙනවා. මේක එහෙනම් 0යි 11යි 22යි 33යි 44යි ඔන්න ඔය විදිහට තමයි ඒ රටාව හැදෙන්නේ. ඒ නිසා අපිට එකක් දෙකක් අඩු කරාට පස්සේ ඒ රටාව හොඳට පේනවා. හරි. දැන් අපි බලමු FD තීරුව. FD තීරුව හොයාගන්න මෙන්න මේ දෙන ගුණ කරන්න ඕනේ. ඒක නම් ඉතින් රටාවක් නෙමෙයි වෙනස් වෙනවා බලමු අපි. මෙතන හැදෙන්න ඍණ 88යි. මෙතනදී 120යි. ඍණ 132යි. මෙතනදී ඍණ 110යි. ඍණ 66යි. බිංදුවයි 55යි 88යි 99යි නැවත 44 තුනෙන් වැඩි කරලා වෙනසාවේ 132යි. හරිද? එතකොට ওই විදිහට තමයි අපිට ඒ ගණන් ටික ආවේ. හරි. දැන් අපිට අපේ මේ ගණන් වලට මොකක්ද ඕනේ? මේක සිග්මා FD ඕනේ. සිග්මා F. මෙතන සිග්මා F ඕනේ. සිග්මා F කියන්නේ මොකද්ද? F වල එකතුව. අපිට හොයන්න දෙයක් නැහැ. මොකද උඩින් යන තුන තරඟ 40ක් කියලා. ඒ නිසා අපිට කෙලින්ම 40 දාන්න පුළුවන්. මෙතනදී සිග්මා FD. සිග්මා FD කියලා කියන වලට මේක හොයන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි මෙන්න මෙතන තියෙන ඍණ සංඛ්‍යා ටික. මේ ඍණ සංඛ්‍යා ටික ඉස්සලාම එකතු කරලා අවසානයේ මේ ධන සංඛ්‍යා ටිකත් එක්ක ගන්න ධන ඍණය අඩු වෙනවා. අඩු වෙලා ධනද ඍණද ලොකු එක්කෙනාට එන සංඛ්‍යාව දාන එක තමයි උත්තරේ. හරි. මම කියන්නම් මෙතනදී උත්තරේ මට එතනදී ආවා. මේක ඒ විදිහට හදුවට පස්සේ ඍණ 22ක් ආවා. මට ඒකේ උත්තරේ. හරි. දැන් මේ විදිහට තමයි මේ ගණන් ටික හැදෙන්නේ. හරි. අපි බලමු දැන් ප්‍රශ්නේ මොකක්ද අහලා තියෙන්නේ කියලා. අහන්නේ උපකල්පිත මධ්‍යන විතරක් අපි මේ මුළු graph එකම පිරෙව්වා. දැන් අපිට තියෙන්නේ තරගයේදී ලබාගත් මධ්‍යන ලකුණු ප්‍රමාණය ආසන්න පූර්ණ සංඛ්‍යාවට. හරි. අහන්නේ මධ්‍යන්නේ. හරි. මධ්‍යන්නේ කොහොමද හොයන්නේ? අපි දැන් ගත්තේ අපගමනයේ පැත්තෙන් ගියේ. අපගමනයේ පැත්තෙන් ගියට පස්සේ මධ්‍යන්නේ හොයන්නේ එක විදිහකට fx පැත්තෙන් ගියොත් දැන් මේ f නේ. එතකොට කියන මධ්‍යයගය මූලික කරගෙන තමයි මේක හදලා තියෙන්නේ. තවත් විදිහක් තියෙනවා. හරි. මම අපගමනයේ පැත්තෙන් තමයි ඇත්තටම මේක ගිහිල්ලා තියෙන්නේ. හරි. බලමු කොහොමද හැදෙන්නේ කියලා. මෙතනදී ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි එක. හරි. පළවෙනි එක ගත්තට පස්සේ එතනදී මධ්‍යන්නය සමාන වෙන්නේ ඇත්තටම මෙහෙම දෙයකට. මධ්‍යන්නය අපි හොයන්නේ ඉස්සල්ලාම දැන් අපි දන්නවා මෙන්න මෙතන. අපි ගත්ත උපකල්පිත මධ්‍යන්නය මොකද්ද? 180. මම ඔයාලට සමීකරණය පෙන්නන්නම්. උපකල්පිත
මධ්‍යන්නයට එකතු කරන්න ඕනේ යම් අගයක් ආය බෙදන්නත් ඕනේ යම් අගයක්. ඔහොම තමයි ඔගේ සමීකරණය හැදිලා තියෙන්නේ. හරි බලමු. උපකල්පිත මධ්‍යන්නයට ඇත්තට මොකද කරන්නේ? සිග්මා f d සිග්මා f. ඔක තමයි හැදෙන්නේ. ඔක තමයි අපේ සමීකරණය වෙන්නේ. මෙන්න මේකයි සමීකරණය වෙන්නේ. ඔයාලට නෝට් කරගන්න. ඇත්තටම ඔයාලා මැත්ස් කියන්න පාඩම් කරන්න පුළුවන් එකක් නෙමෙයි. හැබැයි මැත්ස් වල මේ වගේ තැන් තියෙනවා පාඩම් කරන්න ඕනේ. ක්‍රමේ දැනගත්තට වැඩක් නැහැ. මේ සමීකරණය නිකන් හරි දන්නේ නැත්නම් අපිට මේක හොයන්නත් බෑ. මේකට පස්සේ ඉතුරු ටික හොයාගන්නත් බැහැ නිසා පාඩම් කළ යුතු දේවලුත් තියෙනවා. හරි. අපි බලමු මම මේ කොටසට හදාගන්න ඒ ටික. ඔයාලගේ කරදරස්ති අපි බලමු කොහොමද ඒක හැදෙන්නේ කියලා. මෙන්න මේකනේ දැන් අපේ සමීකරණය. හරි. පළවෙනි එක උපකල්පිත මධ්‍යන්නේ කවුද? 180. 180ට එකතු කරන්න ඕනේ අපේ සිග්මා fd. අපිට ආවේ ඍණ 22. බෙදන්න ඕනේ 40. එතකොට එතන එනවා 180යි ධන මේ 22 බෙදීම 40. 22 බෙදුවොත් 40න් 22ට 40ව නැහැ. බිංදුවයි. අර 220ට 40 කියන්නේ 5යි. ඊට පස්සේ පොඩ්ඩක් බෙදලා බලමු. 220ට 5යි. එතකොට 200යි. ආයෙත් ගත්තොත් 20යි 200ට 5යි. බිඳ දශම හරියට වෙනවා 0.55ක් එනවා. එතකොට දැන් අපිට තියෙන්නේ දැන් මෙතන ඇත්තටම ඔයාලට පේනවා මෙතන මෙයා දන්නනේ. ධන ඍණයි මෙතන දෙන්නේ ඍණ 0.5ක් තමයි එන්නේ. එතකොට 180 වෙන. එතකොට එන්නේ 180 වෙන 0.55ක් නේ. කොහොම එකක් එන්නේ. දැන් අහලා තියෙන්නේ පූර්ණ සංඛ්‍යාවට. පළවෙනි පූර්ණ සංඛ්‍යාවටනේ අහලා තියෙන්නේ. හරියට. මොකද කරන්නේ? ඔයාලා දන්නවා මෙතන මේක මෙයාගේ මේ මේ මෙතනදී මෙයා තීරණය වෙන්නේ මෙයා අණුව. මෙයා 5 හෝ 5ට වඩා වැඩි නම් මෙතනට එකතු කරනවා 1ක්. එහෙනම් උත්තරේ කීයද? 179.5. ඕක තමයි ලකුණු වල මධ්‍යන්නය වෙන්නේ. හරි. එතනදී පූර්ණ සංඛ්‍යා ආසන්න පූර්ණ සංඛ්‍යාවට අහලා තියෙන්නේ. එහෙනම් අපිට මෙතනදී කෙලින්ම ගන්න පුළුවන් පූර්ණ සංඛ්‍යාවට අහලා තියෙන්නේ. පූර්ණ සංඛ්‍යාවට අහලා තියෙන හින්දා ඔන්න ඕක කියලා උත්තරේ ගන්න පුළුවන්. දශම ගණන් එන්නේ නැහැ. දැන් අපි දන්නවා මෙතන ඔහොම 4යි 5. ඒතකොට උත්තරේ එන්නේ කෙලින්ම 179. හරිද? වඩා මේක නිකන් හරි මෙයා ඇත්තටම 5ට වඩා අඩුනේ. 5ට වඩා වැඩි නම් මේක 180ක් වෙනවා. හරි. ඊළඟට දෙවෙනි කොටසෙන් අහලා තියෙන්නේ මෙම ක්‍රිකට් නෑ තව එකක් විතරම අහලා දෙනවා. එමගින් මෙම වසරේ පැවැත්වෙන තරග 60දී කණ්ඩායම ලබා ගන්නු නැතයි අපේක්ෂා කළ හැකි ලකුණු ප්‍රමාණය අහලා තියෙනවා. මොකද කරන්නේ? අපි දන්නවා යම් අපි මධ්‍යන්නයක් හොයන්නේ මොකටද? යම් කියන්නේ සමස්ත කට්ටියගෙන් මැදාගයක් හොයන්නේ මධ්‍යන්නයක් හොයගන්නේ අනිත් අය ගැන අපිට හිතා ගන්න පුළුවන්. දැන් මෙයාලත් මේ ප්‍රශ්නෙත් අහලා තියෙන්නේ මොකද්ද? මෙම වසරේ පැවැත්වෙන තරග 60දී කණ්ඩායම් ලකුණු ලබාගත ඇතැයි අපේක්ෂා කරන්න. එකක හොයාගත්තට පස්සේ මේ විදිහට අපිට අනිත් අය ගැන පොඩි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. මෙහෙම එනවා කියලා. ඒකයි මධ්‍යන්නයක් හොයන්නේ. හරි. කොහොමද අපි ඒක හොයන්නේ? මධ්‍යන්නය ගුණ කරනවා 60. හරිද? ඒ කියන්නේ 179 ගුණ කිරීම 60. එතනදී මට ආවා ඔන්න වගේ ගාණක්. ඒක තමයි එතනදී පිළිතුර වෙන්නේ. හරි. ඊළඟට අහනවා මෙම ක්‍රිකට් කණ්ඩායම පසුගිය වසරේ වැඩිම ලකුණු ලබාගත් තරග 10දී ලබාගෙන තිබිය හැකි වැඩිම
දිශාවට වඩා අඩුයි කියලා. හරි බලමු මේක කොහොමද එන්නේ කියලා. දැන් ඇත්තටම මේක මම ඇත්තට මේ graph එක තිබ්බේ ඒකට වටිනවා මේ කොටස. හරි කොහොමද එන්නේ? එතනදී අහලා තියෙන දෙවනි එක. දෙවනි එක අහලා තියෙන්නේ වැඩිම ලකුණු ලබාගත්ත තරඟ 10. හරි අපි කොහොමද ගන්නෙ? අපි දන්නවා දැන් ඇත්තට මේ තරඟ ගන්න තමයි දැන් මෙතන මම මෙතන 207. හරි. මෙතනදී ඇත්තටම දැන් වැඩිම ලකුණු ලබාගත් තරඟ 10යි. ඔයාලා දන්නවා තරඟ ගාන කොතනද මෙතන නිරූපණය වුනේ? සිග්මා FG. මෙන්න මේ තීරයෙන් තමයි තරඟ ගාන නිරූපණය වුනේ. හරි. එතකොට වැඩිම ලකුණු ගත 10 කියන්නේ මොකක්ද? දැන් ඇත්තටම ඔයාලා දන්නවා මේ තීරයේ තිබෙන ලකුණු. එතකොට වැඩිම ලකුණු කියන්නේ 229 නේ. මේ යකේ ඉඳලා උඩට ගන්නන්න ඕනේ 10ක් වෙනකම්. ඔයාලට පේනවා මේ 3 3 6 6 4 10. එහෙනම් වැඩිම ලකුණු ලබාගත්ත තුන්දෙනා තමයි මේ. හරිද? එයාලා අහන්නේ මෙම ක්‍රිකට් කණ්ඩායම පසුගිය වසරේ වැඩිම ලකුණු ලබාගත් තරඟ 10 දී ලබාගෙන තියෙන මුළු ලකුණු ගාන අහන්නේ. හරි. එහෙනම් මොකද කරන්නේ? මේ තරඟ තුනනේ. මේ වලින් එතකොට දැන් වැඩිම ලකුණක් මේ පරාසය මේ කියන පරාසයේ වැඩිම ලකුණ වෙන්නේ මෙයානේ. ඉතින් මෙයාගේ පරාසය එකක්, මෙයාගේ පරාසය තව එකක්. ඕකනේ තියෙන්නේ. එතකොට කොහොමද ඒක අපි හොයන්නේ? මේ 229. එතකොට 229 ගුණ කරන්න ඕනේ යාගේ තරඟ සංඛ්‍යාවෙන්. යාට එකතු කරන්න ඕනේ 218 ගුණ කරන්න ඕනේ යාගේ තරඟ සංඛ්‍යාවෙන්. එයාට එකතු කරන්න ඕනේ 207 ගුණ කරන්න ඕනේ යාගේ තරඟ සංඛ්‍යාවෙන්. 4. ඕක නෙන්නේ. හරි බලමු දැන් මෙතන කොහොමද එන්නේ කියලා. 3 වරක් නෙමෙයි 27යි 2යි. 3 වරක් 2යි. තන 3 වරක් 8යි 2යි 5යි 3 වරක් 2යි. දන්න 4 28යි 2යි. හරි බලමු එකතු කොහොමද එන්නේ කියලා. 8යි 4යි 12යි 7යි 19යි 1යි. 3යි 8යි 16යි 1යි 15යි 2169ක් තමයි මට ආවේ. අපි බලමු. 2170 වෙන අහලා තිනවා. හරිනේ. 2170ට වඩා අඩු වෙන්න ඕන. මොකද මේ 2169 ඇත්තටම 2170ට වඩා අඩුයි. ඕක තමයි එතනදී පිළිතුර වෙන්නේ. හරි. අපි දැන් බලමු ලකුණු ලැබෙන්නේ කොහොමද කියලා. ඔයාලට ලකුණු ලැබෙන්නේ මෙන්න මේ විදිහට. මම දැන් ඇත්තටම මෙතනදී තීරු ටික මේ විදිහට නවට පේන්නේ. තීරු කියන්නේ මෙතනදී මෙන්න මෙතන F. හරි මෙන්න මෙතන මේ තීරුව මේ මධ්‍යගයේ තීරුවට එනවා ඔයාලට එක ලකුණක්. මධ්‍යගයේ තීරුවට ඔයාලට ගන්න පුළුවන් එක ලකුණක්. ඊළඟට මෙතනදී ඔයාලා හදාගත්ත අපගමනයේ තීරුව. ඒකට තව ලකුණක් එනවා. ඊළඟට FD තීරුව. ඒකට තව ලකුණු දෙකක් එනවා. හේතුව දෙකෙන් අනුගුණ කරගෙන හදාගන්න ඒකයි. ඊට පස්සේ අන්තිමට අපි මෙන්න මේක හොයාගත්තා. සිග්මා FD. එතන එක ලකුණක්. ඔයාලා මේ මම මාත් එක්ක මේ වීඩියෝ එක බලන්න. එතකොට කරගෙන යන්න. එතකොට තමයි ඔයාලට ලකුණු පිළිවෙලකට පේන්නේ දැන්. එතකොට මේ තීරු තුනට ඔහොමයි සිග්මා FD වලට ඒ ලකුණ ලැබෙනවා. ඊළඟට මෙතනදී ඔයාලා මේක හොයාගත්තා. ඒ ටික එහෙමයි. ඊළඟට ඔයාලා මේ ප්‍රශ්නේ මේකෙදි ඔයාලා මෙන්න මේක හොයාගත්තට එකක් ලැබෙනවා. ඊළඟට මෙතනදී නිවැරදි පිළිතුර ලබා ගත්තට තව එක ලකුණක්. ඊට පස්සේ මෙන්න මෙතනදී මේ ලබා ගත්තට තව ලකුණක්. ඊට පස්සේ මෙන්න මෙතන මේ කියන මේ සුළු කිරීමට තව ලකුණක්. මෙතන අවසාන පිළිතුරට ලකුණක්. ඔන්න ඔය විදිහට තමයි තුන්වෙනි ප්‍රශ්නයට ලකුණු ලැබෙන්නේ. හරි අපි බලමු හතරවෙනි ගාන. හතරවෙනි ගානේ තියෙන්නේ පරිමාව ගාන. එතනදී බලමු පතුලේ අරය. දැන් අපි මේක ඇත්තටම මේ ගාන අපි ඇඳගෙන ඉමු. එතකොට ඔයාලට හරියට පැහැදිලි කරන්න. පතුලේ අරය සෙන්ටිමීටර 8ක්
ද උස සෙන්ටිමීටර් 10ක්ද වන ඍජු වෘත සිලින්ඩරාකාර ඝන ලෝහ කුට්ටියක්. හරි. මොකද්ද? සිලින්ඩරාකාර එකක් තමයි තියෙන්නේ. එතකොට මේ සිලින්ඩරය ගත්තොත් මේක අපි දන්නවා අරය කියලා කියන්නේ මෙතනදී උස කියන්නේ මේ උස h. හරි. අරය දීලා තියෙන්නේ යාලා සෙන්ටිමීටර් 8යි. උස දීලා තියෙන්නේ සෙන්ටිමීටර 10යි. ඔය දෙක තමයි අපිට දීලා තියෙන දත්ත දෙක. හරි. දැන් මෙයාලා කියන්නේ දැන් මේ විදිහට මේ ලෝහ කුට්ටියක් තියෙනවා. ඒක සමාන කුඩා ඝන ඍජු වෘත්ත කේතු 12ක් හදනවා. මේක උණු කරලා 12ක් හදනවා කේතු. එතකොට කේතුවේ උසත් කේතුව කියලා කියන්නේ මෙහෙම එකක් නේ. කේතුව කියලා කියන්නේ මෙහෙම එකක්. එතකොට ඒ කේතුවට ඇත්තටම තියෙනවා ඇල උසක් කියලා එකක් තියෙනවා. ඊට පස්සේ මේකේ ඍජු උසක් කියලා එකක් තියෙනවා. ඊට පස්සේ මෙතනක් තියෙනවා අරයක්. ඔය දෙක තමයි තියෙන්නේ. හරියට දීලා තියෙන මොකෝ කේතුවේ උස. එතකොට සාමාන්‍යයෙන් යාලා උස කියලා මෙතන දීලා තියෙන්නේ මෙන්න මේ කියන h අගය. ඒක තමයි සෙන්ටිමීටර 6. හරිද? ඊළඟට එහෙම තමයි දත්ත ටික තියෙන්නේ. මෙසේ සෑදීමේදී ලෝහ මෙන්න මෙච්චර ප්‍රමාණයක් පරිමාවක් අපතේ යයි. හරි. දැන් ඊගොල්ලන් 5 වල අගය දීලා තියෙනවා 3.14ක් 5 වල අගය. හරි. දැන් බලමුකෝ මේ ගාන. මේ ගානට මොකක් දුන්නේ? මේක පරිමාව සම්බන්ධ ගානක්. සිලින්ඩරේ කොහොමද පරිමාව ගන්නේ? 5r වර්ග h. කේතුව කියලා කියන්නේ ඇත්තටම සිලින්ඩරේ පරිමාවෙන් 3න් එකක්. මේක තමයි සිලින්ඩරය මේක කේතුව. අන්න මේ විදිහට ඔයාලට මතක තියාගන්න එක හරියම වැදගත්. මොකද මැත්ස් වල මතක තියාගන්න දේවල් තමයි මේවා. හරි. අපි දැන් ගාන හදාගෙන යමු. දැන් මෙයාලා පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ සිලින්ඩරාකාර ලෝහ කුට්ටියේ පරිමාව. එහෙනම් මොකද කරන්නේ? මෙන්න මේකට අපි හදාගෙන යන්න තියෙනවා 5 වලට 3.14 ගන්න කියලා තියෙන්නේ. ගුණ කිරීම අරය වෙන්නේ 8. එයාගේ වර්ගය මෙතන සෙන්ටිමීටර වර්ගය අපි මුලින් ඉඳලම ඒකකක් දාගෙන ගියාට පස්සේ අපිට වර්ධින්නේ නැහැ. ඊළඟට h වලට දීලා තියෙන්නේ සෙන්ටිමීටර 10. හරි. මෙතන එතකොට කෙලින්ම මේ 10 වැඩි කරලා ගන්නවා. 31.4 ගුණ කිරීම 8 වර්ගය 64. එතකොට එතන එනවා කොහොම. එතකොට උත්තරේ අපි මෙහෙම දැන් අතරම මේ වගේ දෙයක් සුළු කරන්න මම ඔයාලට මෙහෙම ලේසි ක්‍රමයක් කියලා දෙන්නම්. මෙතනනේ දශම ස්ථානේ තියෙන්නේ. අපි හිතමු එතන දශම ස්ථානයක් නැහැ කියලා. එතන දශම ස්ථානයක් නැත්තම් 314 64න් වැඩි කරනවා. 314 64න් වැඩි කරාට පස්සේ කොහොමද එන්නේ? 4ක් 4 16 එකක් ඉදිරිය 4ක් 4 1 5යි 6 වරක් 4 sorry 4ක් 3 12යි ආයෙ බලමු 4ක් 4 16යි එකක් ඉදිරිය 4ක් 1 4 1 5යි 4ක් 3 12යි 6 වරක් 4 24යි දෙකක් ඉදිරිය 6 වරක් 1 6යි 2යි 8යි 6 වරක් 3 18යි 6යි 5යි 4යි 9යි 8යි 2යි 10යි 10යි 1යි 2යි. හරි. ඔය වගේ ගානක් නෙන්නේ. එතකොට මොකද? එක දශම ස්ථානයක් තමයි මම තිබ්බේ. ඒක මේ පැත්තේ ඉඳලා මෙතනින් තියාගන්න තියෙනවා. මේ විදිහට තමයි මේව සුළු කරන්නේ. දැන් ඔයාලට ලඝු ගණක එහෙමත් පුළුවන්. නමුත් මේ ලඝු ගණක වලට හොයන්නට වඩා මේක ඊටමත් පහසුයි. එතකොට අපිට තනිකර ගානකම සුළු කරගත්තා. ඊට පස්සේ එකක්නේ. ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳලා මේ පැත්තට එකක්නේ. එහෙනම් අපි උත්තරෙත් එහෙම තමයි කරන්නේ. මේක උත්තරේ වෙන්නේ 2009යි. ඔන්න ඔය ගාන තමයි එතනදී පිළිතුර වෙන්නේ. හරි. ඊළඟට අහලා තියෙන්නේ සාධරු ලැබුණ කේතුවක පරිමාව සොයා එම කේතුවේ පතුලේ ආරය ඒ විදිහට ප්‍රකාශනය. හරි. මොකද්ද අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ? කේතුවේ පරිමාව. දැන් අපිට ඇත්තටම කේතුවේ පරිමාවක් හොයනකොට මොකද අපි කරන්නේ? මෙන්න මේකට ගන්නවා. හැබැයි මේකට ගන්න බෑ අපි r දන්නේ නැහැ. r දන්නේ නැහැනේ. අපිට ඒ නිසා එහෙම ගන්න බෑ. නමුත් r ව අවසානයේදී උත්තරයක් අපිට හොයාගන්න වෙනවා. හරි. අපි මොකද කරන්නේ දැන්? ඇත්තටම කිව්වොත් එයාලා මුලින්ම දුන්නනේ අපිට දෙයක්. මේකත් එක්ක සම්බන්ධයක්. හැබැයි මේ සම්බන්ධෙට පොඩි කොටසක් තියෙනවා. ඔයාලා හොඳ කල්පනාවෙන් මේ ප්‍රශ්න කියවනවා නම් මේවා මිස් වෙන්නේ නැහැ. හරි. දැන් මෙහෙම වෙන්නේ. එතනදී ඇත්තටම කේතුවේ පරිමාව.
කේතුවේ පරිමාව ගත්තොත් 2009 මේ ගානනේ තියෙන්නේ. ඇත්තටම 2009.6 ඒකෙන් අඩු වෙන්න ඕනේ 125.6ක්. යාර ගානට සුළු වෙන්නත් දීලා තියෙන්නේ. 125.6ක් නේ මොකද අපතේ ගියා කියලා කිව්වනේ. හරි. එතකොට මේකට අඩු වෙනවා 9.5ක් 4යි. ඊතර බිංදුවෙන් බෑ 10න් 2ක් 8යි. 9න් 1ක් 8යි. එතකොට මේක නෑනේ. මේක තමයි එතකොට කේතුවේ පරිමාව. කේතුවේ පරිමාව මේ ගාන තමයි. හරි දැන් යාළුවා මොකද අහන්නේ ප්‍රශ්නේ? R වර්ගය මෙන්න මේකද කියලා හොයාගන්න තමයි තියෙන්නේ. හරි R වර්ගය. ඒතර මොකද කරන්නේ? දැන් මේක දන්නවනේ. කේතුවේ පරිමාව හොයන සූත්‍රය දාගත්තම වැඩේ හරි. ඒතර කොහොමද 5R වර්ග h? එතකොට මෙතන හදන්නේ 5 කියන එකට අපි එයාලා අපිට R වර්ගයට එන ගාන විතරනේ දීලා තියෙන්නේ. හරි. ඒ නිසා අපිට 5 කියන එකට 5 විදිහට දාගෙන යන්න බෑ. අපි 5 කියන එකට මම 3.14 දෙනවා. R වර්ගය එහෙම තිබ්බා. h කියන්නේ 6. සෙන්ටිමීටර දාන්න ඕනත් නෑ දැන් හේතුව මේ දෙපැත්තට කැපිලා යනවනේ. ඊට පස්සේ 5R වර්ග h බෙදීම 3. 3 සමානයි 1884. 3ට 1යි මෙතනට 2යි. එහෙනම් මොකද වෙන්නේ? R වර්ගය සමාන වෙන්නේ 1884 බෙදන්න ඕනේ මේ 3.14 දෙකෙන් වැඩි කරලා එන ගාන. කොහොමද දෙන්නේ? දෙවරක් 4 8යි. මෙහෙම දෙයක්ත් තියෙනවා. මම මේකේ බෙදීමක් දැක්කා. මෙතන බෙදීමක් දැක්ක නිසා සුළු කිරීම අනිවාර්ය නෑ නේද? මෙහෙම දෙයක් තියෙනවනේ. සෝරි මට හරි මේ දෙන්න එහෙම දෙයක් වෙනවා. මම ඒක ඔයාලට කියන්නම්. මේ කේතුවේ පරිමාව කියලා මුලදීම මම 1884ක් කියලා ගත්තානේ. ඒ 1884 දැන් ඇත්තටම අර යාළුවා එම් ගණන් දුන්නාම අපිටත් එක පහසු වෙනවා සමහර තැන් වලට. හේතුව මේක මම බෙදලා ගත්තා නම් හරි ගොඩක් දුරකට යන්න ඕනේ. දැන් මෙතන 3.14 අපි ඉස්සෙල්ලාම හදලා ඉමු. එතන එන්නේ 6.2 යන. මේක නෑනේ හරි. මම පොඩි දෙයක් කියන්නම්. එයාලා මේ ඝන සිලින්ඩරෙන් මේ කේතු හැදුවා 12ක්. එතකොට මේ කේතුවේ පරිමාවට මොකද වෙන්නේ? මෙතන එයා 12න් බෙදෙන්නත් ඕනේ. හරිද? එතකොට එතන උත්තරේ මොකක්ද එන්නේ? 18 නැහැ 12 වරක්. එතනදී 1යි. එතනදී 68ක් වුණාම 60යි 84ට වුණාම 12 වරක් 7 ගානට එනවා. එතකොට එතනදී 1 සෙන්ටිමීටර. ඒතර මේක තමයි 157 තමයි වෙන්නේ. හරි. එහෙනම් මොකද වෙන්නේ? මෙතනත් එන්නේ උත්තරේ 157. 157 තමයි උත්තරේ එන්නේ. 157 බෙදීම 6.2 අපිට ඒක ආව ගානට. හරි. එතකොට එතනදී කේතුව ඒ ටිකම හරි. ඊළඟට අහලා තියෙන්නේ ලඝු ගණක වගු භාවිතයෙන් R වර්ගයේ අගය සොයා R වල අගය හොයන්න. හරි. අපි බලමු කොහොමද කරන්නේ කියලා. දැන් මේකනේ R වල. එතකොට ඔයාලා දන්නවා R වල අගය ලඝු ගණක වලින් හොයන්න තියෙන ක්‍රම මම කියලා දෙන්න. හරි. අපිට දැන් ඇත්තටම මේ කොටස් ටික මේකේ තියෙන්නේ R වර්ග සමානයි 2.8. ඇත්තටම කිව්වොත් ඔයාලා දන්නවා මෙතනදී R වර්ගය R වෙනවා කියන්නේ මොකක්ද? මෙන්න මේක මුළු එකම ගුණ කරනවා මේකකින්. භාගයෙන් මොන ඔය විදිහ එකක්නේ. කොහොමනේ? නමුත් එයාලා කියන්නේ අපිට ඔහොම කරන්න නෙවෙයි. අන්න ඒකම වැදගත් ගොඩක්. ඒ කියන්නේ එයාලා කියන්නේ R වර්ගය හොයන R වල උත්තරය හොයන්න. එහෙනම් අපි මේ විදිහට ගන්නෙ නැහැ. මේ විදිහට ගන්නෙ නැතුව අපිට කෙලින්ම R වර්ගයේ උත්තරය හොයන්න වෙනවා. මොකද කරන්නේ? ලඝු ගණක වගු භාවිතයෙන් තමයි හදන්නේ. එතකොට එතනදී මෙතන ලඝු 157 කියන එකේ නපා ඔයාලා දන්නවා බෙදීමක් නම් අපි ඍණ නැවතත් ලඝු 6.28ක් කියලා එනවා. කොහොමද වන්නේ? මෙතනදී ස්ථාන 3ක් තියෙනවා. ස්ථාන 3ක් තියෙනවා කියලා කියන්නේ අපි පටන් ගන්නෙ දෙකෙන්. 2.0 පටන් ගන්නවා. ඊළඟට බලන්නේ 15.7. බලමු 15.7 කීයද කියලා. 19.59ක් මට ආවා. 15
7. අඩු කිරීම මෙතන එකක්නේ. එකක් නම් ආයේ අපස්සරණ එකක් අඩු වෙන්න ගන්නේ. එහෙනම් 0.0. කොහොමද 62 8. 62 8 එනවා 79 80ක්. හරි. දැන් අපි මොකද කරන්නේ? මේ දෙන අඩු කරනවා. 9න් 0.9යි 5න් 8ක් බෑ 15න් 8ක් 7යි 8න් 9ක් බෑ 18න් 9ක් 9යි 0න් 7ක් බෑ 10න් 7ක් 3යි. ඊට මෙතන ඉතුරු වෙන්නේ උතන 1. ඔය ගාන නෙන්නේ. එතකොට ඔය ගාන අපි ඇන්ටිලොග් බලනවා නේද? දැන් මේකෙන් නවත්තන්න සමහර ළමයිට අමතක වෙලා මෙතනින් නවත්තන්න පුළුවන්. එහෙම බෑ. මෙතන අපි ඇන්ටිලොග් බලනවා. ඇන්ටිලොග් බලුවට පස්සේ 1.3979 ඇන්ටිලොග් මට ආවා 25ක්. හරිනේ. එහෙනම් මොකද වෙන්නේ? r වර්ගය සමානයි 25යි කියලා කියන්නේ r සමානයි කීයද? 5යි. r සමානයි 5යි. එතනදි වෙන්නේ සෙන්ටිමීටර 5යි. ඒක තමයි වෙන්නේ. හරි මම බලමු ඔයාලට දැන් ලකුණු දෙන විදිය කියලා දෙන්නම්. එතනදි ලකුණු ලැබෙන්නේ ඔයාලට ලෝහ කුට්ටිය පරිමාව හෙව්වනේ ඉස්සලාම ඔයාලා. මෙතනදි එතකොට එතනදි ඔයාලට මේ සූත්‍රයට ඔයාලා දැම්මට 1යි. නැවත උත්තරේට 1යි. ඊට පස්සේ කුඩා කේතු 12 පරිමාව අපි එතනදී මෙතන අඩු කරානේ. අඩු කරාට 1ක් ලැබෙනවා. ඊට පස්සේ කේතුවේ පරිමාව එතන බෙදලා ගත්තට 1ක් ලැබෙනවා. ඊළඟට මෙතන මේ ප්‍රකාශනය ගත්තා ඔයා. ඒකට 1ක් ලැබෙනවා. ඊට පස්සේ ලඝු ගණක වලින් මෙතන අඩු කිරීමක් කියලානේ මෙහෙම පෙන්නු ඔයාලා. ඒකට තව 1ක් ලැබෙනවා. ඊළඟට මේකට මෙන්න මේ ප්‍රකාශනයේට 1යි. ඊළඟට මේ ප්‍රකාශනයේට 1යි. මේ විදිහට තමයි ලකුණු ලැබෙන්නේ. ආයෙත් මෙතන මේක ගත්තට මේ විදිහට පියවරෙන් පියවර ලඝු ගණක වලදී විශේෂත්වය තමයි පියවරෙන් පියවරට ලකුණු ලැබෙනවා. හරි. ඒතර මේ විදිහට තමයි හතරවෙනි ප්‍රශ්නෙට ඔයාලට ලකුණු ලැබෙන්නේ. ලකුණු 10 මේ විදිහට තමයි ලැබෙන්නේ. හරි. අපි එහෙනම් දැන් පස්වෙනි ගාන බලමු. පස්වෙනි ගාන කියන්නේ ශාලාවක් සුදු නෙළුම් මල් වලින් සහ රතු නෙළුම් මල් වලින් සරසා ඇත. ඒ සඳහා යොදාගත් සුදු නෙළුම් මල් සංඛ්‍යාවේ 3 ගුණය යොදාගත් රතු නෙළුම් මල් සංඛ්‍යාවට වඩා 100කින් වැඩි. හරි. දැන් මේ ගාන අපි කියවන ගමන්ම නෝට් කරගත්තොත් අපිට ගාන හදන්න පුළුවන්. මේක සමගාමී සමීකරණ වලින් තියෙන ගානක් තමයි අද අපිට ලැබිලා තියෙන්නේ. හරි. අපි බලමු. අපි ගාන කියවගෙන යනකොට ඇත්තට මෙයාලා යොදාගෙන තියෙන බීජීය සංකේතත් අපිට පැහැදිලි. එයාලා යොදාගෙන තියෙන සුදු නෙළුම් මල් සංඛ්‍යාව x කියලා. ඒකත් පොඩ්ඩක් ගාන කියවගෙන යනකොට පැහැදිලි. ඒක කියවල ඊට පස්සේ ගාන නෝට් කරගන්න එක තමයි හොඳ. හරි. සුදු නෙළුම් මල් සංඛ්‍යාව x. රතු නෙළුම් මල් සංඛ්‍යාව y. ඔය විදිහට තමයි යාලා ඒක නිරූපණය කරලා තියෙන්නේ. හරි. දැන් අපි බලමු කොහොමද සමගාමී සමීකරණය ගොඩනගන්නේ කියලා. මෙතනදී සුදු නෙළුම් මල් සංඛ්‍යාවේ 3 ගුණය. එතකොට සුදු නෙළුම් මල් සංඛ්‍යාවේ 3 ගුණය යොදාගත් රතු නෙළුම් මල් සංඛ්‍යාවට වඩා 100කින් වැඩි. එහෙනම් ඒකේ අර්ථය මොකක්ද? ඒ කියන්නේ ඒ දෙන්නගේ වෙනස 100යි නේ. එතකොට සුදු නෙළුම් මල් ගාන වැඩි රතු නෙළුම් මල් වලට වඩා. ඒ කියන්නේ ඒකෙන් අපි රතු නෙළුම් මල් ගාන අඩු කරාම 100කට සමාන වෙනවා. ඒක තමයි එක සමීකරණයක්. ඊළඟට සුදු නෙළුම් මලක් රුපියල් 12ක් වන අතර. හරි. සුදු නෙළුම් මලක් ආවම එහෙනම් මේ රුපියල් 12ෙන් වැඩි කරනවා. අතර රතු නෙළුම් මලක් රුපියල් 11යි. එකතු කරනවා රතු නෙළුම් මලක් 11යි. සැරසීමට යොදාගත් මෙම නෙළුම් මල් සඳහා වියදම 1600යි. හරි. ඒ කියන්නේ මොකක්ද? මේක සමානයි 1600. දැන් අපි මේ විදිහට ඒක නෝට් කරගන්න තමයි මුලින්ම කරන්නේ. හරි. එතකොට පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ ඒ කොටසට එකට අහලා තියෙන්නේ සැරසීමට යොදාගත් සුදු නෙළුම් මල් සංඛ්‍යාව xද රතු නෙළුම් මල් සංඛ්‍යාව yද ලෙසගෙන ඉහළ තොරතුරු ඇසුරේ සමගාමී සමීකරණ යොගලයි. හරි. ඒක තමයි ඔය මම පොඩ නැගුවේ. අපි බලමු දෙවෙනි එක.
සමගාමී සමීකරණය වල විසදා සැරසීම සඳහා යොදාගත් සුදු නෙළුම් මල් සහ රතු නෙළුම් මල් ගණන හොයන්න තියෙන. අපි බලමු කොහොමද ඒක විසඳන්නේ කියලා. මෙතනදී අපි දැන් ඇත්තටම ඔයාලා දන්නවා සමගාමී සමීකරණයක් විසඳන්න නම් x පද හෝ y පද සමාන වෙන්න ඕනේ. මොකද කරන්නේ මම මේක එක සමීකරණය කියලා අරගෙන මේක දෙක සමීකරණය කියලා ගත්තොත් ගොඩක්ම ලේසි. අපි බෙදලා ගන්න එකට වඩා ගුණ කරලා ගන්න. මොකද මම මේ අදහස් කරේ. මෙතන 3x මෙතන 12x. අපිට මේ දෙවෙනි සමීකරණය 4ෙන් බෙදුවොත් ඔයා දන්නවා එතනට 3x. හැබැයි බෙදන එක ටිකක් අපහසුයි. අපි බෙදන එකටත් වඩා යන්නේ හොඳම දේ තමයි ගුණ කරන එක. එහෙනම් මොකද කරන්නේ? පළවෙනි සමීකරණය ගුණ කරනවා 4ෙන්. හරිද? තව දෙයක් ඔයා දන්නවා සමාන ලකුණු දෙකක් තියෙනවා. එහෙනම් එකතු කරලා හරියන්නේ අපි කරන්න ඕනේ අඩු කරන්න. අඩු කරනවා දෙවෙනි සමීකරණය. මොකද වෙන්නේ? මම කෙලිම ඒක ගුණ කරගලම ලියන්නම්. 12x ඍණ 4y ඍණ 2 කියන එක 12x. මම එතනදී මේ කෙලින්ම ඍණ කියලා ගත්තා. 11y සමානයි පළවෙනි සමීකරණය 4ෙන් ගුණ කරලානේ 400යි. එතකොට ඍණ 1600යි. ඔබ තමයි සමීකරණය මට ඔය විදිහට ආවේ. හරි. මෙතන මේ ධන 12x ක ඍණ 12x කැපුණා. එතන ඍණ එතන 11 4යි 15යි. ඍණ 15යි y සමාන වෙනවා. මෙතන 1600න් 400ක් අඩු වෙනවනේ. එතකොට කොහොමද වෙන්නේ? 1600න් 400ක් අඩු වෙන්නේ නම් 1200යි. එතකොට මෙතන ලොකු කියලා නිසා එතන ඍණ 1200යි. කොහොමද වෙන්නේ? හරි. ඇතර මේ ඍණ ලකුණට මේ ඍණ ලකුණ කැපෙනවා. එතකොට මොකද වෙන්නේ? අපි 3ෙන් ගුණ කරලා බලමු. 3 වරක් 4 12යි බිංදු දෙකක් මම ගත්තා. මෙතන 3 වරක් 5 15යි. ආය 5 වරක් 1යි. මෙතනදී 5 වරක් 8යි බිංදුවයි. එහෙනම් y සමාන වෙනවා 80යි. y කියන්නේ කවුද? රතු මල් ගණන තමයි 80ක් වෙන්නේ. හරිද? එතකොට ඒක හොයාගත්තා. ඒක එකක්. ඊළඟට අපිට ලේසියම y තියෙනවා. ලේසියම x හොයාගන්න පුළුවන් සමීකරණයක් තමයි පළවෙනි එක. එතකොට පළවෙනි එකෙන් මම ගත්තොත් එකෙන් 3යි x ඍණ y වෙනුවට 80යි සමානයි 100. මොකද වෙන්නේ? දැන් මෙතනදී මට හැදෙනවා මේ 3x එක පැත්තකට අරගෙන අනිත් කට්ටියව ගෙනිච්චට පස්සේ 180යි 3 වරක් 1යි මෙතන 3 වරක් 6යි 60යි. එහෙනම් x සමාන වෙනවා කෙලින්ම 60ට. අපිට ඒක ඉතාමත් පහසුවෙන් ලැබුණා. මේ සමගාමී සමීකරණ ගන්න ඉතාමත් පහසු ගානක්. හරි. ඊළඟට එතනදී සුදු මල් සංඛ්‍යාව අපිට ආවා 60යි රතු මල් සංඛ්‍යාව 80යි. හරිනේ. නැවතත් අහනවා රතු නෙළුම් මල් සඳහා වියදම් කළ මුදලේ සුදු නෙළුම් මල් සඳහා වියදම් කළ මුදලේ වෙනස. මෙතනදී මොකද වෙන්නේ? දෙවෙනි කොටස නිකමට හරි වැරදුනොත් තුන්වෙනි කොටසත් වර්ධිනවා. ඔයාලට පැහැදිලි ඇයි කියන්නේ? මොකද ඒ දෙයට අනිවාර්යයෙන්ම ගණන වැදගත්. ඒ නෙළුම් මල් ගණන වැදගත්. හරි. අපි බලමු තුන්වෙනි කොටස. රතු නෙළුම් මල් සඳහා වියදම් කළ මුදල. බලමු රතු නෙළුම් මල් අපිට ආවා. අපි මුලදීම ගත්ත වෙන මේක. දෙවෙනි සමීකරණයෙන් තමයි අතර මේක ගන්නෙ. මෙතනදී රතු නෙළුම් මල් සඳහා රතු නෙළුම් මල් කියලා කියන්නේ y. ඒතර y 11යි. හරි. අපි ඒකෙදි 11 මෙතන යමම ලියුවොත් හොඳයි. මෙතනදී රතු. අපි ඒක පැහැදිලි කරගෙන යන්නේ හොඳයි. මෙතනදී රුපියල් 11 ගුණ කරනවා y කියන්නේ 80. හරිද? කීයද එන්නේ? 11 වරක් බිංදුව බිංදුවයි 11 වරක් 88යි. එතකොට එනවා රුපියල් 880ක් එනවා. නැවතත් සුදු. සුදු නෙළුම් මල් ගත්තොත් රුපියල් 12යි. 12 මෙතනදී 12 වැඩි කරන්න ඕනේ x කියන්නේ 60යි. එතනදී 12 වරක් බිංදුව බිංදුව 12 වරක් 72යි 720යි. ඔක තමයි එන්නේ.
හරි. දැන් බලන්න වෙනස. වෙනස සමාන වෙන්නේ 880න් ගුණ කරන්න ඕනේ. අඩු කරන්න ඕනේ 720. ඒතර කීය දෙන්නේ? රුපියල් 160ක්. එහෙනම් මොකද කියන්නේ ගුණ? 160 ලොකු විශාලයි 150ට කියලා. ඒ දෙක ඒක එතනදී වෙනවා. හරි. ඒ ටික එහෙමයි හදන්නේ. හරි. මම එතනට එන ලකුණු ටික කොහොමද එන්නේ කියලා කියන්නම් ඒ කොටසට. එතනගේ ඒ කොටසට ඇත්තටම ලකුණු වෙනවා. මෙන්න මේ සමීකරණ දෙක ගොඩනගා ගත්තට ලකුණු එක බැගින් එනවා. මෙතනට එකයි මෙතනට එකයි. නැවතත් අපි දැන් ඒක ඒ පළවෙනි එක දෙවෙනි එකේදී අපි හොයාගන්නවා මෙතනදී මෙහෙමයි x වලට y වලට උත්තර දෙකට කොහොමද එන්නේ මෙන්න මෙතන මේක එක ලකුණු බැගින් මෙතනත් හිමි වෙනවා ඊට පස්සේ මේ සමීකරණය විසඳීම මේ කොටසට එයාගේ වෙනම ලකුණු බැගින් මෙතනත් හිමි වෙනවා ඒකෙදි එතකොට එතනදී කෙලින්ම 4ක් එනවා ඒක විතර 7ක් නේ මුළු ලකුණු ගන්න. විතර 4යි. තව එකක් තමයි මෙතනදී මෙන්න මේ සමීකරණය ගත්තට 1යි 5යි. එතකොට මේක ලබා ගත්තට තව එකක් හිමි වෙනවා. එතකොට 1යි 2යි 3යි 4යි 5යි 6යි 8යි. නෑ මෙතන මේක මෙහෙම වෙන්නේ නෑ. ওই විදිහට තමයි ඒ කොටසේ 1යි 2ටයි ලකුණු හිමි වෙන්නේ. තුන්වෙනි කොටසට ගත්තොත් ඒකෙදි කෙලින්ම මේ විදිහට හදලා තිබ්බට එක ලකුණක් හිමි වෙනවා. ඒ විදිහට තමයි ඒක හිමි වෙන්නේ. එතකොට එතන ඔක්කොම තියෙනවා ලකුණු 8ක්. හරි. අපි බලමු B කොටස හැදෙනත් එක්කම කොහොමද ඉතුරු ලකුණු දෙක ලැබෙන්නේ කියලා. ඒක පළවෙනි එකට සම්බන්ධයක් නැති නිසා මම මේ ටික මකනවා. එතනදී B කොටසේ අහලා තියෙන්නේ උක්ත කිරීම සම්බන්ධයෙන් ගන්න. හරි ඒ කියන්නේ බලමු U සමානයි 2GH මේක තමයි ඒකේ ගැටලුව. හරි. දැන් මෙතන මේක උක්ත කරන්න කියන්නේ H. හරි. අපි බලමු මම මේක ගාන හදාගෙන යන්න කලින් කොහොමද එන්නේ කියලා ඔයාලට කියලා දෙන්නම්. හරි. දැන් මෙතන ඔයාලා දකිනවා මෙතන තියෙන වර්ගමූලයක්. වර්ගමූලෙත් ඇතුළේ තියෙන එක්කෙනෙක් තමයි අපිට උක්ත කරන්න කියලා කියන්නේ. වර්ගමූලයක් නැති කරගෙන ඉන්න ඕන ඔක්කොටම කලින්. හරි. මම ඉස්සරහම පෙන්නන්නම් මේකේ තේරුම. 2GH වල ඇත්තටම වර්ගමූල ලකුණෙන් අදහස් කරන්නේ භාගය කියන එක. යට තියෙන දෙක නැති කරගන්න මොකද කරන්නේ? අපි දෙපැත්තම බලයක් විදිහට දෙකකින් ගුණ කරන්න ඒක හරි. එතකොට මෙතන තියෙන එකනොත් අපි මෙහෙම කරගන්නවා. ඇත්තට මෙයාගේ තියෙන එකනේ. ඔබ තමයි ඒක කරන්න ඕනේ. හරි. එතකොට මේ දෙක කැපුණා. U ගේ වර්ගය සමාන වෙන්නේ 2GH. ඒක ලේසි. දැන් මොකද කරන්නේ? මෙතන මෙයා ගුණ වෙලා තියෙන්නේ. මම ඒක බෙදනවා. දෙපැත්තම බෙදුවාම මෙතනදී දෙපැත්තම බෙදන්නේ 2G ගේ. 2G ගෙන් දෙපැත්තම බෙදුවට පස්සේ මොකද වෙන්නේ? 2G කැපෙනවා. H සමාන වෙන්නේ U වර්ගයේ බෙදීම 2G. ඒගොල්ලෝ මම හිතන්නේ පේනන්න කියලා නෑ. නිකම් උක්ත කිරීමක් තමයි එතන තියෙන්නේ. හරි. එතනදී ලකුණු ලැබෙන්නේ මේ විදියට දෙපැත්තම මේක කරගත්ත එකයි මෙතන එකයි. එතකොට මේ විදියට තමයි ලකුණු 10ම ලැබෙන්නේ. හරි. අපි එහෙනම් ඊළඟ ගාන බලමු. හරි. 6 වෙනි ප්‍රශ්නේ ගත්තොත් ත්‍රිපිසියමක ගානක් තමයි මේ ගැටලුවේ තියෙන්නේ. හරි. මෙතනදී කියන්නේ ත්‍රිපිසියමක් හැඩති ආස්තරයක් සහ හිමිනු රූපය දක්වලා දෙනවා. අපි ඉස්සෙල්ලාම රූපේ මොකක්ද කියලා බලලා ගාන හදන්න පටන් ගමු. ත්‍රිපිසියමක්. හරි. මේ විදිහට මේ ගැටලුව තියෙන්නේ. හරි. මෙතනදී මේ
මෙතනදී ඒගොල්ලන් අපිට දීලා තියෙන මිනුම් මේ විදිහට මීටර් වලින් ලම්බක උසක් දීලා තියෙනවා x කියලා මීටර් වලින් ඊළඟට මෙතනදී x ධන 5 මීටර් කියලා දීලා තියෙනවා. හරි. මේ විදිහට තමයි ත්‍රිපීසියම රූපේ දක්වලා තියෙන්නේ. හරි. දැන් අපි ඉස්සෙල්ලාම මේ දෙයට යන්න කලින්ම ත්‍රිපීසියම ගැන ඔයාලට පැහැදිලි කරලා ඉන්නම් මොකක්ද කියලා. ඇත්තටම ත්‍රිපීසියම කියන්නේ සමාන්තර පාද යුගලක් තියෙන ඊට පස්සේ ඍජු කෝණිය. ඇත්තට මෙන්න මෙතනද ඍජු කෝණිය. ඍජු කෝණේ බවක් තමයි මෙතන තියෙන්නේ. ඒ විදිහේ තියෙන රූපයක් තමයි ත්‍රිපීසියම කියන්නේ. දැන් අපිට තියෙන ගොඩාක් රූප. මේක එක රූපයක්. හරි. ත්‍රිපීසියම ගත්තොත් මම ඉස්සල්ලාම කියන්න දැන් අපි දන්නවා පරිමිතිය වර්ගඵලය කියලා දෙකක් තියෙනවා ඕනම රූපයකට මිනුම් ගන්න තියෙනවා. පරිමිතිය නම් හරිම පහසුයි. වටේ දිග හොයාගත්තා නම් පරිමිතිය ලැබෙනවා. වර්ගඵලය කොහොමද හොයන්නේ කියලා මම කිව්වොත් ත්‍රිපීසියමක වර්ගඵලය හොයාගන්නේ භාගය කියන එක වැඩි කරනවා මේ කියන සමාන්තර පාද දෙකේ එකතුවෙන්. ඒ කියන්නේ මොකක්ද? x ධන 3 කියන කෙනාට එකතු කරනවා x ධන 5. මේක තමයි හදන්නේ. ඊට පස්සේ එයා ගුණ කරනවා ලම්බක උස. ඒකට අනුව තමයි මම මේ කිව්වේ. හරිද? මම මේක හැමෝටම මතක් වෙනත් එක්ක මෙතන ලියලා පොඩි නෝට් එකක් දානවා. ඒක ඔයාලා නෝට් කරගන්න. ඒක කරන්නේ භාගය ගුණ කරනවා සමාන්තර පාද දෙකේ එකතුව ගුණ කරනවා ලම්බ උස. මේක තමයි ඇත්තටම සමාන්තරාශ්‍රයක් වර්ගඵලය හොයන සූත්‍රය. ඒක මම මෙතන නෝට් කරනවා. ඔයාලා ඒක නෝට් එකක් දාගන්න. අනිවාර්යෙන්ම අර කලින් වීඩියෝ එකේ කිව්වේ ඔයාලට මැත්ස් වල පාඩම් කරන්න නැති වුණාට මේ වගේ පොඩි පොඩි කොටස් තියෙනවා. ඒව ඔයාලා වෙනමම නෝට් එකක්, ඒ කියන්නේ ෂෝට් නෝට් එකක් හදාගෙන ඒව පාඩම් කරලා ඔයාලගේ ගැටළු වලට එකතු කරගන්න පුළුවන්. හරි. අපි දැන් බලමු ගාන කොහොමද හැදිලා තියෙන්නේ කියලා. හරි. අපි බලමු දැන් මෙයාලා දීලා තියෙන්නේ මේ වගේ මිනුම් ටික දීලා එයාලා කියන්නේ ආව වර්ගඵලය දීලා තියෙනවා. මේකේ වර්ගඵලය දීලා තියෙනවා. එයාලා කියනවා ඒ වර්ගඵලයත් එක්ක මෙහෙම x මගින් මෙහෙම වර්ගජ සමීකරණයක් දීලා දෙනවා. ඒක තෘප්ත කරන බව පෙන්වන්න කියලා තමයි තියෙන්නේ. අපි බලමු කොහොමද ඒක හැදෙන්නේ කියලා. එතනදී දැන් මේ ගානට කියන්නේ මම මේක මේ විදිහට ලියනවා. භාගය ගුණ කිරීම ඔතනදී x ධන 3 ධන x ධන 5 මේක x වලින් වැඩි වෙනවා සමාන වෙනවා 20ට. එතකොට මම කෙලින්ම මෙහෙම කරන්න. මේ භාගය අර පැත්තට ගියහම මොකද වෙන්නේ? දෙකෙන් ගුණ වෙනවා. එතකොට මෙතනත් මම 2x ධන 8 කෙලින්ම ගත්තා. සමාන වෙන්නේ 40යි. එතකොට මම මේ x කින් ගුණ කරොත් 2x ගුණ වර්ගය 8x සමානයි 40යි. ඊළඟට දෙකෙන් මම තනිකරම බෙදාගෙන යනවා. එතකොට මට මෙතන පිළිතුරක් ලැබෙනවා x වර්ගය ධන 4x ඍණ 20 සමානයි 0 කියලා. ওই විදිහට තමයි හැදෙන්නේ වගේ හරිද කියලා. ඔව් ඒකේ ඒ විදිහට තමයි හැදිලා තියෙන්නේ. එහෙනම් වර්ග සමීකරණය අපිට ඇත්තටම තෘප්ත වුණා. ඊළඟට යාලා අහලා තියෙනවා ලම්බක උස. ලම්බක උස කියන්නේ මොකක්ද යාලා කියලා තියෙන්නේ? x හොයන්න. හරි. මම මේක ඔයාලට මේ විදිහට පෙන්නන්නම්. දැන් මේ ගාන මෙහෙම හරි. දැන් ඇත්තටම මේක x හොයන්න අපිට x හොයන ක්‍රම ගොඩක් තියෙනවා. එක ක්‍රමයක් තමයි මෙන්න මේක මේ සූත්‍රය. x සමානයි ඍණ b ධන හොරින b වර්ගයේ ඍණ 4ac දෙදීම 2a. ඕක එක සූත්‍රයක්. එතකොට මේකත් ඇත්තටම පාඩම් කරලා තියාගත්තා නම් ඒක පහසුවෙන් මෙතන මූල 6 කියලා එකක් දීලා තියෙනවා. ඒ නිසා ඉතින් මේකට යන එකත් පුළුවන්. තවත් ක්‍රම කීපයක් තියෙනවා. මම දැන් කරන්නේ වෙන ක්‍රමයකින්. වෙන ක්‍රමයකින් කියන්නේ මෙහෙමයි. දැන් මේ කියන මේ එක ඇත්තටම අපිට මෙහෙම හදාගන්න පුළුවන් නේ. දැන් ඔයාලට ඒක පැහැදිලි මේ x තියෙනවා. මෙතන ධන 4x තියෙනවා. මට මෙහෙම හදාගන්න පුළුවන් නේ. ඕම හිතමුකෝ. එතකොට මොකද එන්නේ? x දැන්
ඔයාලා මේ වර්ගජ ද්විපද මෙතන දෙකක් නේ තියෙන්නේ. මේක දෙකේ වර්ගජ එකක් නේ. ඒතකොට එයා සුළු කරන්නේ කොහොමද? මෙතන හැදෙන්නේ x වර්ගය. මම මේක ලියලා පෙන්නනවා. මෙයා හැදෙන්නේ මෙහෙමනේ. x වර්ගය ධන ගුණිතය දෙගුණය 4x ධන 4. කොහොමද හැදෙන්නේ? මේකෙනුත් ඕක හැදෙනවා. ඇත්තටම මොකද x වර්ගය ධන 4x උත් මෙතන තියෙනවා. ඍණ 20ක් නේ. ඍණ 20ත් එක්ක සම්බන්ධයක් ගත්තා නම් හරි. කොහොමද ඒක හැදෙන්නේ? ඍණ 20ක් එක්ක සම්බන්ධයක් ගන්න නම් මෙතනදී අපිට ඕක හැදෙන්න ඕන ඇත්තටම ඍණ 24ක් නේ. ඍණ 24ක් පාවොත් හරිනේ. එතකොට දැන් මේ තනිකර එක්කෙනාගෙන් ඍණ 24ක් නේ. එතකොට මෙතන ඇත්තට ඉතුරු වෙන්නේ ධන 4x. මෙතනදී 24න් 4ක් ගියාම ඍණ 20යි. ඒක කෙලින්ම එනවා. අපිට මෙන්න මෙයාව සමාන බිඳුව කියලා ගත්තා නම් ඊටමත් පහසුයි අර ක්‍රමයට යන්නේ නැතුව එහෙමත් පුළුවන්. හරි අපි බලමු සුළු කරාම මොකද වෙන්නේ කියලා. එතනදී එන්නේ මෙහෙමයි. දැන් මේකෙදී අපිට හදාගන්න පුළුවන් x ධන 2 කියන එක තමයි කලින්ම අපි හදපු ගානෙත් තිබ්බා. මේ 24 මම මෙතනට අරගෙන දැන් මෙයා වර්ගයක් නේ තියෙන්නේ. වර්ගය ඇත්තටම දැන් මෙතන වර්ගයක්. මේක නිකම්ම පදයක් තියෙන්නේ. වර්ගය නැති කරන්නේ මොකද කරන්නේ? මේක ගුණ කරනවා භාගේ. මෙයත් මොකද භාගේ. එතකොට x ධන 2 සමාන වෙන්නේ මූල 24ට. කොහොමනේ? එතකොට කොහොමද එන්නේ? මූල 24 කියන එකට අපිට ඇත්තටම මූල 6 අගය දීලා තියෙනවනේ. 6 වරක් 4ට 24. එතකොට 6 වරක් 4 කියලා කෙලින්ම ගන්න පුළුවන්. එතකොට එතන හැදෙනවා x ධන 2 සමානයි මූල 6 වෙනුවට 2.45 කියලා දීලා තියෙනවා. 2.45 ගුණ කිරීම 4 එළියට ආවහම 2යි. අන්න ඒ වගේම හරියට ඔලුවට ගන්න. මොකද 4 විදිහට තිබ්බොත් ගාන හැදෙන්නේ නැහැ. 2යි. හරිද? එතකොට එතන හැදෙනවා 2.45 දෙකක් කියන්නේ 3.9ක්. sorry 4.9ක් නේ. 4.9ක්. එතන හැදෙනවා. ඊට පස්සේ දැන් අහන්නේ x නේ. එහෙනම් x සමාන වෙන්නේ 4.9 මේ දෙක අඩු වුණාම 2.9යි මීටර තමයි හැදෙන්නේ. ඔන්න මම x හොයාගත්තා. ඊළඟට එයාලා කියන්නේ x හරි. මම ඒක හොයාගත්තා. ඊළඟට කියනවා AB දිග. ගැන පොඩි දෙයක් කියලා අපි බලමු AB දිග කොහොමද එන්නේ කියලා. AB දිග කියන්නේ x ට 3ක් එකතු වෙනවනේ. මෙයාට 3ක්. ඒ කියන්නේ 5.9ක්. AB දිගත් මේ AB දිගෙන් භාගය. AB දිගෙන් භාගය කියන්නේ කීයද? AB දිගෙන් භාගය ගැන යාලා අහලා තියෙන්නේ. ඔව්. එතකොට 5ට 2 වතර මෙතන 2යි. තව එකක් වුණාම 9යි. 5යි. ඔය වගේ ගණන් එන්නේ. එහෙම තියෙනවා. යාලා කියන්නේ AB දිගෙන් භාගයටත් වඩා අපිට එන උත්තරය අඩුයි කියලා. ඉතින් හරිනේ. 2.95 කියන එක ඇත්තටම අඩුයි. ඒක වැඩි 2.9ට වඩා. ඒක x වල උත්තරේ මේ විදිහට ආවා. හරි. එහෙනම් ඒකත් තෘප්ත වුණා. අපි බලමු ලකුණු ලැබෙන්නේ කොහොමද කියලා. එතනදී ලකුණු ලැබෙන විදිය ගත්තොත් මෙතනදී ආස්තරයේ වර්ගඵලය. වර්ගඵලය හොවම මේ සූත්‍රය. ඒ සූත්‍රයට එනවා ලකුණු එකක්. එතනදී 1යි. ඊළඟට මේක සුළු වෙලා එනවා නේද තැනකට? මෙතනට 1යි. මෙතනට 1යි. ඊට පස්සේ මෙන්න මෙතනට එනවා ඒකට 1යි. මේ විදිහට හොයාගන්න ඕනේ 2යි මූල 6 කියලා. එතනට 1යි. ඊළඟට x වල උත්තරය හොයාගන්න ඕනේ තව 1යි. 10 හැදෙන්න අපිට ඕනේ. ඒ විදිහට අන්තවසානයේ 2.9. හරි. ඊළඟට අර මේ AB දිගින් A දිගට මෙතනට 1යි මෙතනට 1යි. ඒ විදිහට තමයි ලකුණු ලැබෙන්නේ. ඒක 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. තව ලකුණු දෙකක් මෙතන මේ වෙලා තියෙනවා. හරි. මෙන්න මෙතන හැදෙන ක්‍රමයට එකක් එනවා. ඊට පස්සේ මෙතන බෙදුවට තව එකක් එනවා. විදිහට තමයි ලකුණු 10 ලැබෙන්නේ. එතකොට අපිට ගත්තොත් දැන් මේ 6 වෙනි ගානේ ලකුණු ලැබෙන විදිය තමයි ඔයාලට මම දැන් පෙන්නුවේ. එතකොට දැන් අපි ගණන් 6ම හදලා ඉවරයි. හරි.
දැක්කා මම අද සාකච්ඡාවේදී ඔයාලට ගෙනාවේ 2020 O level paper එකේ second paper එකේ ඒ කොටසට අදාළ ප්‍රශ්න 6ක් තමයි අද මම ගෙනාවේ. ඉතින් ඔයාලා ඒක හොඳට බලුවා කියලා මම හිතනවා. කලිනුත් කිව්ව විදිහට ඔයාලා description box එකේ තියෙන paper එක අරගෙන මම කිව්ව කාල කළමනාකරණය කරන්නේ කොහොමද කියලා. ඒක අනුව කාලය කළමනාකරණය කරගෙන ලකුණුත් නිවැරදිව දාලා ඔයාලා ඒක ලස්සනට කරන්න. ඒ වගේම තමයි මම අද ප්‍රශ්න 6ක් ගෙනාවනේ. ඉතින් ඔයාලට එක ප්‍රශ්නයකට විනාඩි 15 බැගින් යොදාගෙන ඒ දෙක කරන්න පුළුවන්. හරි, ඒ විදිහට තමයි ඒ කොටස වෙන්නේ. ඒ වගේම මම පොඩි දෙයක් කියන්නම්. මම මගේ කලින් වීඩියෝස් උත් ගෙනාවේ කොටසින් කොටස. ඇත්තටම පළවෙනි පේපර් එකේදීත් A B වෙන වෙනම දැනුත් A කරාට පස්සේ B ඉදිරිය වීඩියෝ එකකින් කරන්නේ. ඉතින් ඒක ඔයාලට අපහසුයි නම් මට කමෙන්ට් එකක් විදිහට දාන්න පුළුවන් අපහසුයි එහෙම කියලා. හරි. එතකොට මම ඒකටත් සූදානම් වෙනවා. ඇත්තටම මම එහෙම කරේ සාමාන්‍යයෙන් වීඩියෝ එක දිග වෙනකොට බලන්නත් එච්චර කැමති නැහැනේ. ඒකයි. ඔයාලට ඒක අපහසුයි නම් මම එක දිගට වීඩියෝස් දාන්න එකත් කමක් නැහැ. ඉතින් ඔයාලට මම තව දෙයක් කියන්නම්. ඔයාලා මගේ වීඩියෝ බලලා කමෙන්ට්ස් දාන්න කොහොමද වැරදි අඩුපාඩු තියෙන්නේ එහෙම කියලා. එතකොට ඔයාලගේ ප්‍රගතිය වර්ධනය කරගන්න මට තවත් අලුත් දේවල් කරන්න පුළුවන්. එහෙනම් ඒ වගේම මාව subscribe කරලා bell button එක click කරන්න. එතකොට මගේ වීඩියෝස් දිගටම ඔයාලට බලන්නත් පුළුවන්. හරි. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලට මේ පේපර් එකේම B කොටස තමයි ගේන්නේ. එතකම් ඔයාලට සුබ දවසක්.